නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒතතුම්හි ආවුසෝ සම්මා දිට්ඨිකා හෝත සම්මා දස්සනේන සමන්නාගත්වාති ඉති සම්මා දස්සනේන සමාදපේ තබ්බං නිවේසේ තබ්බං පතිඨාපේ තබ්බං තීති සාදු 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 ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සර්වචනාංශේ විසින් ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කරපු අන්දක වින්ද සූත්‍රය කියලා නම් කරපු මේ අංගුත්තර පංචක නිපාතයේ සඳහන් සූත්‍රයේ ඒ මතක් කරන කාරණා පහෙන් අවසාන කාරණාව. එහෙම නැත්නම් අපි පසුගිය දවස් 4 අනුපිළිවෙලින් මේ අන්තක වින්ද සූත්‍රයේ පසුගිය කොටස් සාකච්ඡා කරන්න යෙදුණා. ඒ අනුව අද අපිට අවසාන අංකය පස්වෙනි අංකය මේ සඳහන් කරන දේ කාරණා තමයි අද දවසේ මාතෘකාව. එවත්නි එව තෙපි සම්දිටු ඇත්තාහු සම්‍යක් දර්ශනයෙන් සමන්වාගත බවයි මෙසේ සම්‍යක් දර්ශනයයි සමාදන් කරවිය යුත්තාහ යදවිය යුත්තාහ පීඨවාලිය යුත්තාහ කියලා ඕක බුද්ධ ජයන්ති පොතේ පරිවර්තනය කරලා තියෙනවා. ඒ කියන්නේ මේ නවක පැවිද්දෙක් පැවිදි ජීවිතයට අලුතෙන් උපන් කෙනෙක් ලදරු සාමණේරයෙක් දැකපුවාම ඒ කෙනා සමාදන් කරවිය යුතු කාරණා පහක් තමයි මේ අන්දක වින්ද සූත්‍රයේ සඳහන් කරන්නේ. ඉතින් අනුව අවසානයේ සඳහන් වෙන්නේ සම්මාදිට්ඨිකයෙක් වෙන්නේ කියලා. ඒ කියන්නේ ඇත්ත ඇති ඇටියෙන් දකින්න කෙනෙක් බවට පත් වෙන්න කියලා. ඉතින් මේ සම්මා දෘෂ්ටිය, සම්‍යක් දෘෂ්ටිය කියලා කියන එක ළඟා කර ගැනීම සඳහා එහෙම නැත්නම් කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉස්සෙල්ලාම සඳහන් වෙන්නේ මේ කාරණාව සඳහා කී සැරයක් අපි මොන විදියට අපි පෙළ ගැහෙන්න ඕනද කියලා ගත්තොත් මේ සම්‍යක් දෘෂ්ටිය සම්මා දිට්ඨිය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල ප්‍රඥාව වශයෙන් තමයි සඳහන් වෙන්නේ. මේ ප්‍රඥාව දියුණු වෙලා යනකොට තමන්ට මේ සාමාන්‍ය ලෝකයා මුලා වෙලා තියෙන දේ හරහා දැකීමේ ශක්තියක් එහෙම නැත්නම් මේ මිත්‍යා දෘෂ්ටිය හරහා දැකීමේ ශක්තියක් ඇති වෙනවා. ඉතින් මේ දෘෂ්ටිය ඍජු කර ගැනීම කියලා මේකට දිට්ඨිජ්ජු කම්ම කියලා කෘත්‍යයක් තියෙනවා. ඒක ලදරු සාමණේරයා දැන ගන්න. එහෙම නැත්නම් අපි කිව්වොත් භාවනා වැඩමුළුවකට අලුතෙන් ආපු කෙනා දැන ගන්න ඕන. ඉතින් ඒ දිට්ඨිජ්ජු කම්මයේ සඳහා ක්‍රම තුනක් අපේ බණ පොතේ සඳහන් වෙනවා. සුතමේ ඥානයේ වශයෙන් අපි බණක් අහනකොට අසුතං සුතාති සුතං පරියෝදපේති කංකං විතරති දිට්ඨිං උජ්ජු කරෝති චිත්තමනස්ස පසීදති කියලා මේ කාරණා පහක් දෙනවා. ඒ කියන්නේ දිට්ඨිජ්ජු කම්මේ තමයි බණ අහනකොට සිද්ධ වෙන්නේ. එතකොට තේරෙනවා අපි මෙතෙක්කල් දෘෂ්ටි වශයෙන් අද බැඳගෙන තියාගෙන හිටපු මේ සමහර දේවල් නිසා තමයි අපිට මේ ඇත්ත ඇති හැටියට පේන්නේ නැත්තේ කියලා. ඉතින් ඒක දෘෂ්ටිය දුරු කර ගැනීම සඳහා ඇති වැඩපිළිවෙල තමයි ප්‍රතිපදාව කියලා කියන්නේ. ඉතින් අපි ඒ සඳහා අර විදියට සුත්තමය ඥාන, චින්තාමය ඥාන, භාවනාමය ඥාන කියලා ක්‍රම තුනකට මේක පුරුදු කරන අතර ඒකට උපකරණ මල්ලක් විදියට සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියලා කරගෙන යනවා. ඉතින් මේ සම්මාදිට්ඨිය ඍජු කර ගැනීම නැත්නම් සම්මාදිට්ඨික භාවයේ සඳහා ඍජුව ක්‍රියාත්මක වෙන්නේ ප්‍රඥා භාවනාව තමයි. නැත්නම් විපස්සනාව කියලා කියනවා. නමුත් ඒක ක්‍රියාවලියක් නිසා ප්‍රතිපදාවක් නිසා මට්ටම් කීපකින් සිද්ධ වෙනවා. ඉතින් ඒකෙන් ඉස්සල්ලාම සම්මාදිට්ඨිය ඇති කරගෙන මිත්‍යා දෘෂ්ටිය නැති කරගෙන යෑමේදී අපි පියවර පහකින් සඳහන් වෙන අවස්ථාවක් තියෙනවා. ඒක මම හිතනවා ඒ නවකේකට
අද්දුනාගත අචිරපබ්බජිතා කියන කෙනෙකුට ඒක ඒ අනුපිළිවෙල වැඩපිළිවෙල තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. ඊයනෝ බලනකොට මිච්ඡා දිට්ඨි පහක් ක්‍රමක්‍රමයෙන් සම්මා දිට්ඨිය වලින් ප්‍රතිස්ථාපනය කිරීමෙන් මේ කියන සම්‍යක් වූ නැත්නම් පුලුල්ලු දෘශ්‍ය දුර්ගම් කිරීමට යනවා. ඒ පළවෙනියෙන්ම අපි දුරු කළ යුත්තේ කම්ම සම්මෝහය කියන එක. කම්ම සම්මෝහය කියන එක දුරු කරනකොට ලැබෙන සම්‍යා දෘෂ්ටියට කියන්නේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය කියලා. ඉතින් යම් කිසි කෙනෙකුට මේ කම්මස්සකතා ඥාන සම්මාදෘෂ්ටි නැත්නම් එයාට තියෙන මෝහයට කියන්නේ කම්ම සම්මෝහය කියලා. ඒ කියන්නේ මේ දේවල් සිද්ධ වෙන්නේ කවුරු හරි කෙනෙක් කරන දේවල් කියලා හිතෙනවා. එහෙම නැත්නම් මම කරගත්ත දේවල් කියලා හිතනවා. එහෙම නැත්නම් මේක ආත්මයක් විසින් කරන දේවල් කියලා හිතනවා. ඒ වෙනුවට මේවා සිද්ධ වෙන්නේ පෙරකල කර්මානුව කියලා කම්මස්සකතා ඥාන කර්මයේ සෝකීය කොට ඇත්තා වූ බව කම්මස්සකෝමි කම්ම යෝනි කම්ම දායාදෝ යං කම්මං කරිස්සාමි තස්ස දායාදෝ මේ භවිෂති इति කියලා සරුවචන් වහන්සේ මේ හැන්දෑවි කියන වතපිලිවෙතේ මේ අබින්න පච්චවෙක්ක සූත්‍රය සඳහන් කරලා තියෙනවා. ඉතින් හැන්දෑවට ලොකු ආම්ද්‍රෝයි පොඩි ආම්ද්‍රෝයි පැවිදින්ට ඉන්න කට්ටියයි ඔක්කොම එකතු වෙලා මේක කියවනවා. කම්මස්සකෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරණෝ යං කම්මං කරිස්සාමි තස්ස දායාදෝ මේ භවිෂ්‍යති इति කියලා මතක් කරනවා. මේ අපි අතර කම්මං සත්තේ විභජති යදිදං හීන පනීතතා. මේ අපේ කර්ම ශක්ති නිසා අපි බෙදීම් ඇති කරනවා. සුවන්නන් දුබ්බන්නන් පහපත් දුර්වර්ණ එහෙම නැත්නම් හීන ප්‍රනීත සහජ බුද්ධි ඇති සහජ බුද්ධි නැති ආදි වශයෙන් මේ කර්මෙ බෙදනවා. ඉතින් ඒක දන්නේ නැති කෙනා ඒ අපි හිතමු දුප්පත් වෙන්න කර්මයක් කරලා තිබුණු දෙයක් කෙනා මේ ලෝකෙට පහළ වෙලා ඒ දුක් විඳින අතරේ එයා වැරදි අදහසක් ගත්තොත් මේ මම දුක් විඳින්නේ මගේ ස්වාමියා නිසා මගේ උපන් ගම නිසා මගේ කුලේ නිසා මොනවා හරි කියලා එයා ඒ වැරදි ඇදහිල්ල නිසා ශවසේ ජීවත් වෙන අයට වෛර කරනවා. වෛර කරලා එයා අලුතෙන් ආය කර්ම රැස් කරගන්නවා. ඉතින් ආ දැනගන්න ඕනේ එහෙම මේ මම කර්මෙට ඉපදුනා මම මේ දුප්පත් ඉපදුනා කියලා ඒක වවාගෙන ඒකෙම ගැලීගෙන යන්න ඕන කමක් නැහැ. දිනු වෙන්න උත්සාහ කරාට කමක් නැහැ. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ කියන්නේ කර්ම ශක්තිය වෙනස් කරන්න පුළුවන්. නමුත් ඒක දන්නේ නැති වුණොත් ඒක නාට අනවශ්‍ය විදිහට මේ අනික් අයට වෛර කිරීමක් හට ගන්නවා. ඉතින් අද මේ ඇති වෙලා තියෙන යුගයේදී මුර්ග සංවර්ෂාවට වැස්සා වාගේ තිමුණා වාගේ හැම කෙනාම හැම කෙනාටම වෛර කරනවා. කිසිම කෙනෙක් මනුස්සකම මනුස්ස ගුණ ධර්ම නැත්නම් මේ කර්මේ සහ කර්මඵලයේ පිළිගන්න ගතියක්වත් නැහැ. ඉතින් ඒක නිසා අපි ගත්තොත් නිකන් පසුගිය දශක 30-40ක විතර ඉස්සල්ලා ඉඳලා මේ බුද්ධ ධර්මයේ යම් යම් මෙතෙක් නොගිය පළාත් වලට විශ්වයේ පැතිරෙන්න පටන් ගන්න තිබුණා. ඔකෝ 70 දශකයේ 80 දශකයේ හරි ප්‍රසිද්ධව සිද්ධ වුණා. ඒ කාලේ තමයි ඔය විද්‍යාවත් බුද්ධ ආගමත් බටහිරට ගිහිල්ලා එවුවා මේ පිළිගත්තේ නැතත් පරිශන වලට ලක් කරන්න ඕන කියලා ඒ ගති පහළ වෙනකොට ඒගොල්ලන්ට වැදගත්ම උනේ මේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය පිළිගන්න එක. මොකද මේ සියලුම දේවාගම් මේකට විරුද්ධව තමයි ගිහිලා තියෙන්නේ. ඔක්කොම කරන කෙනෙක් ඉන්නවා කියලා. එහෙම නැත්නම් සර්බලධාරී දිවිගෙනෙක් ඉන්නවා. එයා සර්ව ව්‍යාපී, සියලු බලධාරී, සියලු දේ කළ හැකි, කිසිම කෙනෙකුට අනට යටත් නැති, එයාට හොඳ නරක කියලා දෙයක් නැති, අපිට දකින්න බැරි ඒක පූර්ණ නිර්මාණයක් එහෙම නැත්නම් ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් කියලා ඒකට අදහන ගතිය තමයි ලෝකයේ තියෙන ආගම් වල දේව ආගම් වල නිර්මාණ අදහස් කියලා කියනවට එහෙම නැත්නම් මේ ඊශ්වර නිර්මාණවාදී කියලා කියනවා. ඒක කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨියට විරුද්ධයි. ඉතින් ඒ නිසා ඒ ඇත්තෝ දෙන දේ බාර ගන්නවා මේක දෙයියන්ගේම නාපෙන්නේ මට කරන්න දෙයක් නැහැ කියලා. ඒ වගේම මේ
මම මේ කරපු දෙයක් වෙන්න පුළුවන්ද කියලා හිතන්නේ මම මේ කරපු දෙයක් කරන ඇත්තටම අපි වැටෙන එක නෙවෙන්නේ. නෑ ඒ වගේම තියෙනවා මේ මොහොතේ මම කරන දේ අමනාගතේ තීන්දුව කරනවා කියන අන්නර සංදිස්ථානට යා ගේන්න පුළුවන්. මම මේ දැන් විඳවන්නේ එහෙම නැත්නම් දැන් විඳින්නේ මා විශ්ින් කරන ලද ඒ හොඳ නරක කර්මානුරූපයි කියලා දන්න කෙනෙකුට අර පව්කාරයට ගල් ගැහිමක් වෙනවා. ඔය කාලකන්ණි ඉපදිලා තියෙන කාලකන්ණි වැඩ කරන නිසා කියනට ඒ මනස ඇත්තට බැටෙනවා. ඒක ඔය මේ නිලධාරි පැලැන්ති වල එහෙම නැත්නම් ඒ වැලව් පැලැන්ති වල කට්ටිය පාවිච්චි කරලා තියෙනවා. පොඩි මිනිස්සු තලන්න. ඒ උඹල කුලෙන් අඩුයි, වන්තෙන් අඩුයි, පිනෙන් අඩුයි. ඒ නිසා මන්ද කලුව පින් නොකලේ කියලා අහනවා. නමුත් ඒ වගේ නරකක් කර්මේසා කර්මඵලයේ කියන එකේ තියෙනවා හරියට මේ කුල ભેදේ වාගේ. පැලැන්තියකට විතරයි හොඳ. ඒගොල්ලෝ උප්පත්තිය මේ පැලැන්තිය ඒගොල්ලෝ එහෙම හැමදාම දැප විඳිනවා. මේ පැලැන්තිය කොහොනක්වත් කඹරනවා කියලා. නමුත් එහෙම නෙවෙයි එයාට හේතු ගන්නන තියෙන ඉස්තරහ සම්මාදිටියේදී බොයි කරපු දේ නම් විඳවන්නේ දැන් මේ මොහොතේ මේ අපි වර්තමාන වශයෙන් එළඹ සිටින මොහොතේ උඹ අනාගතේ තීන්දුව කරනවනේ. ඉතින් ඒ නිසා මේ මොහොතේ එක්කෝ නරක වැඩ නොකර ඉන්න. එහෙම නැත්නම් මේ වෙච්චි කර්ම හැටියට ගෙවන දැන් මේ කර්මෙට බනින්න නැතුව ඉන්න. ඒ වෙනුවට අනාගතයේට වර්තමානයේට හොඳක් වෙන දෙයක් කරන්න. Tamanට අනුන්ට කරදරයක් නැති දෙයක් කරන්න. හසුරුව ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මං කියන්නේ මේ කර්මේ සහ කර්මඵලයේ පිළිගන්න හැම කෙනෙක්ම ඔය කියන සංදි ස්ථානෙට හැරුණු ලක්ෂයට එයි කියලා. ඔය කර්මේ සහ කර්ම පිළිගන්න කියන හුඟ දෙනෙක් ඒ වගේ එකේ තියෙන ප්‍රායෝගික අර්ථය දන්නේ නැහැ. ඒ ඔය ගෙනල්ලා වර්තමානට දාගන්න එක. නමුත් මේ කම්ම අපි හිතමු යම් කිසි කෙනෙක්ගේ කම්ම සම්මෝහය කියන එක අයින් කරලා කම්මසගත ඥාන සම්මෝහය කියන ආලෝකයේ පැත්තට වැටුණයි කියලා. එතකොට එයා දන්නවා දැන් ඔය වෙච්ච දෙයට එන්න සෙයිරද කියලා, වෙච්ච දෙයට මක් කරන්නයි කියලා. ඊගාව ඉස්සරහට කරන්න තියෙන දේ ගැන කල්පනා කරන්න පුළුවන් මේ ක්ෂණ සම්පත්තියක් ලැබනවානේ. අන්නේ ක්ෂණ සම්පත්තිය ලැබුවට පස්සේ එයාට ඒ ලොකු පෙරලියක් එතන තියෙන්නේ. අන්නේ පෙරලියෙන් පස්සේ ඊගාවට එයාට අභ්‍යාස පන්තියක් තියෙනවා. ඒ අභ්‍යාස පන්තිය ඉස්සල්ලාම දෙන්නේ සමත සම්මාදිට්ඨිය කියන එක. අර කම්මසගත ඥාන සම්මාදිට්ඨිය සමාදන් වෙලා යම් කිසි කැවුවොත් හොඳයි. මට දැන් මේක තේරෙනවා. මේ වෙච්ච දෙයම තමයි මේ කරකෝලා එන්නේ මේ සංසාරේ කියන්නේ වටවලල් යෑමක් තමයි මේ මට පේන්නේ මම්ම පහු කරපු අඩි ලකුණු තමයි මේ කවුරුත් ඇවිල්ලා භූතයෝ දීපු අඩි ලකුණක් නෙවෙයි මම මේ රවුමක් ඇතුලේ තමයි කැරකෙන්නේ කියලා හිතාගත්තා. ආන්නේම කෙනා ඇහුවොත් ඊගාට දෙන එක තමයි නැත්නම් මේ අචිර පබ්බජිත අලුත් සාමනීරයට දෙන්න ඕනේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය දුන්නා නම් ඊගාව පාඩම් පන්ති තමයි සමත සම්මාදිට්ඨිය. සමත සම්මාදිට්ඨිය කියලා කියන්නේ හැකිතාක් දුරට වර්තමානයේම හිත තියාගෙන ඉන්නේ කියලා. ඒ ඍතු උපක්‍රම රාශියක් තියෙන එක වෙනම කතාවක්. සමසතලිස් කර්මස්ථාන තියෙනවා. සක්මන පරියංකය ආදි වශයෙන් ගොඩක් තියෙනවා. අන්න එතනදී මේ වර්තමානයේ හිත පවත්තලා ආනිසංස කම්මසගත ඥාන සම්මාදිට්ඨිය ඉක්මවා ගිය සමත සම්මාදිට්ඨියේ ආනිසංස තමයි එයාට ඉස්සරහට තමන් නරක කර්ම නරක බීජ තැම්පත් කරන්නේ. මොකද පුළුවන් තරම් වර්තමානයේ පවත්නවා කියන එක මොනවත් කරන්න බෑ. වර්තමානයේ අවදි වෙන්න තමයි පුළුවන් වෙන්නේ. නැත්තම් කරන දෙයටත් අවදි වෙන්න පුළුවන්. අවල් දෙය කරන්න කියන්නේ නැහැ. ඒක නිසා අපි ගත්තොත් මේ අන්ධක වින්ද සූත්‍රයේ බණ අහන නාවක පැවිද්දෙකුට කම්මසගත ඥාන සම්මාදිට්ඨි ඉක්මවලා සමත සම්මාදිට්ඨි වශයෙන් කියනකොනම් ඒ කට්ටියට කියනවා ඔයා වාඩි වෙන්න. වාඩිලා හොඳට පట్టල වෙලා මොනවත් නොකර ඉන්න බලන්න. කයෙන් යමක් කරන්නත් එපා, කය හොල්ලන්න පද්දන්න එපා. ඊගාට වචනේ බිඳින්න එපා. වචන බොරු කියලා මිස්වචන පරිස වචන එපා. ඊට පස්සේ මනස අතීත නාගතේ ප්‍රිය අප්‍රිය දේවල් වල තද නිජමතට හෝ තද උනන්දුවට යන්නේ නැතුව මේ වර්තමාන මොහොතේ හිත පවත්තන්න කියලා.
ඉතින් එතකොට යාට හේතු කාරණු දක්වන්න ඕනේ මේ කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය පිළිගත්ත සමහරට උප්පත්තියම ලැබෙනවා කියමුකෝ නෑ පිළිගත්ත කෙනෙකුත් වෙන්න කොයි කෙනෙකුට හරි දැන් මේ සමත සම්මාදිට්ඨිය දෙකට පස්සේ යාට හේතු ගන්නන්න ඕනේ මොකද්ද මේ විදියට සමත සම්මාදිට්ඨිය හරි කියලා මයිලඟ වැඩ කරනවා කියලා දැනෙන ලකුණ. එතකොට යාට අර නීවරණ බාධාව නැති වෙනවා. සමතේදි වෙන්නේ නීවරණ බාධා වෙන්නේ නැහැ. ඉතින් ඒක සාමාන්‍ය අපේ හිංගල භාෂාවෙන් තියෙනවා පරණ කර්ම වල විපාක වාරි නැති වෙලා යනවා. අඩු ගානේ යටි වෙනවා යටපහුවේ යටිපහුව වෙනවා. ඔබා තබනවා. ඒකට මේ විස්කම්බණය ඒ වෙලාවේ පැත්තකට තල්ලු කරලා දානවා. ඒක නිසා ඒසා විශාල කර්ම ශක්තියක් ධර්ම ශක්තියකින් කරට කර දීලා හිටිනවා සමත සම්මාදිට්ඨියේදී. ඉතින් සමත සම්මාදිට්ඨිය අලුතින් කර්ම නොරකී රස නොකිරීම කීනං පුරාණං නවං නත්ති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ භවස්මින්. එතකොට නවං කරපු දෙයක් අලුතෙන් කරන්නේ කර්ම බීජ තැම්පත් කරගන්නේ විරත්ත චිත්ත බැඳීමකින් තොරව ගත කරන. එතකොට ආයති භවස්මෙන් මතු භවයක් පිළිබඳව අදහසක් නැහැ වර්තමානයේ හිත පවත්තනවා. ඒකට අපි සමත සම්මාදිට්ඨිය කියලා කියනවා. එතකොට මේ සමත සම්මාදිට්ඨිය දැන් හරි ගියයි කියලා දැනගන්නේ ඒකේ නා ඒ උපචාර සමාධිය නැත්නම් අර්පණ සමාධියකටපත් වෙනකොට. එතකොට කොහොමද අපේ මේ තේරවාද ක්‍රමයේ අලුතෙන්ම භාවනාවකටපත් වෙච්ච කෙනෙකුට දැන් මම උපචාර සමාධියටපත් වුණා. දැන් මම අර්පණ සමාධි කියන්නේ උපචාර සමාධියෙන්පත් වෙලා අර්පණ සමාධි කියන්නේ අරමුණට බැහැගත්තා කියලා. උදාහරණයක් වශයෙන් කියන උපචාර සමාධිය කියලා කියන්නේ අපි දන්නේ නැති කෙනෙක් හොයාගෙන යනකොට ගිය ගමනින් අපි ඒ ගිනාගේ මිදුලට ආවා දැන්. හැබැයි තාම පුද්ගලයා හම්බුන්නේ නැගිට එක දුන්නේ නැහැ. මිදුලට ආවට පස්සේ ඉතින් ගමන හුඟක් ඉවරනේ. නමුත් ගෙදර මනස නැත්තම් ගමනක් ගිහිල්ලා නම් තාම අපිට ගෙදරට තට්ටු කළා මේ අහවලයි ගෙදරද කියලා ගෙට කොට වෙනකන් වෙනසක් තියෙන ඊට පස්සේ ඒ ගෙට කොට වෙනට එලිපත්ත පණිනවනේ අපි. එලිපත්ත පැන්නට පස්සේ අපි කියනවා ගේ ඇතුලේ කියලා. ඉතින් අර මිදුලටපත් වෙනකොටමත් යම් යම් මගේ ගමනේ સમાප්තිය සඳහන් වෙනවා. ඊට පස්සේ එලිපත්ත පැන්නට පස්සේ දැන් මේ ගෙදර මෙයා තමයි මිනිස්සයා කියලා. මේ කාන්තාරයක ඇවිදින කෙනෙකුට ക്ഷേම භූමියක ලකුණු පේනවා. එතකොට මෙයාට ලොකු සතුටක් ඇති වෙනවා මේක ඇතුළට ගියාට පස්සේ ගිමන් නිවා ගන්න පුළුවන් වතුර හම්බ වෙනවා නාන්න පුළුවන් දේවල් ලැබෙනවා. නමුත් තාම පේන තෙක් මානේ තියෙන්නේ උපචාරේ. ඊට පස්සේ ගමනේ මේ ക്ഷേම භූමිය හම්බ වෙනවා කියලා ගල් සාත්තුකාරයෝ දන්නවා. එයා දන්නවා පාරත් හරි තා ටිකද වෙලාවකින් මට යන්න පුළුවන් කියලා. දැන් ക്ഷേම භූමියට ඇතුළේ යනකොට දෙක. ආන්නේ වගේ අර්පණාපචාර සමාධි එනකොට ඒ කෙනාට අර භාවනා කරන අරමුණත් එක්ක පුදුම සමීප සම්බන්ධයක් එනවා. අරමුණට කොච්චර මේ සමාදපේතබ්බන් නිවේශේතබ්බන් පතිට්ඨාපේතබ්බන් කියන කාරණාව ඒ අරමුණ මේකෙ මෙච්චර මට දෙයක් වෙනවා. කම්මසගතා ඥාන සම්මාදිට්ඨියට එහාගේ සමත සම්මාදිට්ඨියට මම දැන්පත් වෙනවා කියලා එයාට ඒක සාදු කියලා සමාදම් වෙන්න පුළුවන්. ඊට පස්සේ නිවේශේතබ්බයි ගෙට ගොඩ වෙන්න පුළුවන්. නිවේශනය කරන්න පුළුවන්. පතිට්ඨාපේතබ්බන් ගිල පట్టල වෙන්න පුළුවන්. එතකොට අර උපචාර සමාධිය නම් ගිය ඇතුළට යලා පట్టල වීමක් නැහැ. නමුත් සමාදපේතබ්බන් කියන මට්ටමට යනවා. අර්පණ සමාධියේදී ගිය ඇතුළට ගිල පట్టල වෙනවා. ඉතින් පట్టල වෙච්චාම සමාහිතෝ බික්කවේ යථා භූතං ඥානාති පස්සති කියලා බුදුජානනාංශය අපිට ඔටුන්නක් පළදනවා. මහන්නේ මේ හිත සමාහිත වුණොත් ඇතිදී ඇති හැටියට පේන්න පටන් ගන්නවා. වෙන විදිහට කියනවා නම් අරමුණත් හිතත් අතර දැන් පරසරයක් නැහැ, පරතරයක් නැහැ. අරමුණේ ඇති හැටි හොඳට පේනවා. ආස්වාද ප්‍රසවාස මුල් කරගෙන ගියා නම් විෂයාභිමුඛ භාව පච්චපට්ඨානා කියලා අපි කෙලින්ම ආස්වාද ප්‍රසවාසයට මුණ දානවා. ඒ විෂයට අභිමුඛ වෙනවා. විද්‍යපහවට වැදුනේ පඳුරට නෙවෙයි. විද්‍යත්තාවටමයි වැදුනේත්තාවටමයි. ආහන ඉතින්ට යනකොට යාට තේරෙනවා අපි මෙතෙක්කල් සංසාරේ මේ ඉඳුරම් පිනව හිටියා මිසක්කා
එහෙම නැත්නම් කාමයට යට වෙලා ඒවට කියන්නේ කාම ගුණ කියලා. ඒ කියන්නේ කාම තට්ටු කියලා තියෙන පොත් වෙලා තියෙන. ඒකට යට වෙලා හිටියා මිසක්කා අපි ඒ කාමෙන් තොරවීමක් ගැන උත්සාහ කරලා නැහැ. දැන් මේ භාවනා කරන්නට ආපු අය නම් ඒක හිතිර වෙන්න ඇති එන්න ඇති. ඒක නැත්නම් ඒකත් එක අදහසක් වෙන්න ඇති. එතකොට එයා දන්නවා ඒ කාම වස්තු යම් ප්‍රමාණයක් අතහැරලා අපි මේ භාවනා පරිසරය හදාගත්තට පස්සේ ඉඳගත්තයි කියන්නකෝ සක්මන්ට ගියයි කියන්නකෝ. එතකොට අර මෙතෙක් කරපු කාම ක්‍රීඩා විඳපු ඒ කාම ආස්වාදවල හේවණලි හිතට කරදර කරනවා. ඒවට අපි කියනවා කාම සංඥා කියලා. ඒවට තමයි නීවරණ කියලා කියන්නේ. නිවන ආවරණය කරන දේවල්. ඉතින් මෙන්න මේක දැනගෙන මේ කාමයේ අයින් වුණාට ඒකෙන් ඉවර වෙන්නේ නැහැ වැඩි. යගේ හේවණලි පේනවා, සංඥාව පේනවා. ඒ සඳහා දැන් රූපයක් අපි ආරූඪ කර ගන්නවා. ප්‍රතිස්ථාපනය කරනවා. ආනාපාන හරි සක්මන හරි. දැන් කාමයට කාම සංඥාව දෙකම ගෙවම් කරලා දැන් ආනාපානට මුණ දානවා. ආනාපානට සමාදම් වෙනවා, නිවේසන වෙනවා, ප්‍රතිෂ්ඨාව ලබනවා. ආන්නේ ප්‍රතිෂ්ඨාව ලැබුවට පස්සේ ආට තියෙනවා දැන් මගේ ලෝකේ ආනාපාන ලෝකේ. සබ්බකාය පරිසංවේදී අස්ස සිස්සාමීති සික්කති සබ්බකාය පරිසංවේදී පස්ස සිස්සාමීති සික්කති ආස්වාස් ප්‍රසවාසයේ මේ මුලය මේ මැදය මේ අගේ කියලා ආස්වාස් ප්‍රසවාස මුලුල්ලම පේනවා හිතට වෙන දෙයක් නැහැ. මුලිච්ච වෙනවා කියලා මේකට කියනවා. ආපాతගත වෙනවයි කියනවා. ආන්නේම ආපాతගත වෙනකොට එයාට වැටහෙන දේ තමයි මිතුආකල් සංසාරයෙන් ගෙන ආපු ඒ කාම ගුණ දරත පරිලාසා කාම සංඥා සම්බන්ධ දරත පරිලා වෙනුවට ආනාපානෙට මුණ දාන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඒ ආනාපානයෙන් මේ වැස්ස වෙලාවට රේන්කෝට් එකක් දාගත්තා වගේ. නැත්නම් යුද ගිනි ඇවිලිච්ච වෙලාවක බංකරයක් ඇතුළට හිඟගත්තා වගේ. අන්න ඒකට පිවිසිලා නවතන් ගන්නකොට තේනවා එළියේ ඒ මිසයිල් යනවා, වෙඩි උණ්ඩ යනවා, බෝම්බ ගහනවා, নানা ප්‍රකාර දේවල්. නමුත් මේ බංකරයේ තුලේ කරදරයක් නැහැ කියලා. ආන්නේ වගේ සමත සම්මාදිට්ඨියේදී මෙතෙක් හිටපු ඒ කරදර වෙනුවට සමාදන් වෙච්ච අරමුණ හොඳටම මුලිච්ච වෙනවා. අරමුණේ විස්තර හොඳට පේනවා. කාමේසා කාම සංඥාවල් වලින් දුර වෙනවා. මේ වෙනස වෙනකොට අපිට තේරෙනවා මේක විශේෂ ප්‍රයත්නයක් නැතුව වෙන්නේ නැහැ. වෙන විදිහට කියන මේ පොළවේ යන විදිහට පය ගහයිලා මොනවාරි වැටෙනා වගේ වෙන්නේ නැහැ මේක. මේකට වෙන ප්‍රතිපදාවක් තියෙනවා. සීල ශික්ෂාව ඉක්මල සමාධි ශික්ෂාව. අන්න එතෙන්ට ගියාට පස්සේ වෙන්නේ මේ ඇතිදී ඇති හැටියට දැකීම කියන එක හරි වැදගත් අනාගත තීන්දුව සම්බන්ධයි. එනත ඉඩන් නඩු ගැනත් ඒක වැදගත්. කතා දික්කතර නඩු වලටත් ඒක වැදගත්. බූදල් නඩු වලටත් වැදගත්. ඉතින් ඒ නිසා ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ මේ කියලා දෙනකොට කියනවා ඉතින් හැම විනිශ්චයකාරවරයෙක්ම අඩුම ගානේ අර්පණා සමාධිය ලැබලා තියෙන්න ඕනේ කියලා. දැන් මේ අනුන්ගේ කුණු කන්දල් වලට නඩු තීන්දුව දෙන්න ගියාම දැන් මේ අපේ අමන රටේ මේ රෝම ලන්දේසි නීතිය බලලා තමයි නඩු විනිශ්චය කරන්නේ. රෝම ලන්දේසි නීතියේ අපරාධයක් ඇති කරන චෛතසික 8යිලු අඳුරගෙන තියෙනවා. ඉතින් ඒ 8 කටපාඩම් කරගන්න ඕනේ මේ නීතිඥයෝයි නඩුකාරයෝයි. ඒකලෙල ඒ රාමුවේ ඇතුලේ තමයි මේ නඩුව තීන්දුව කරන්නේ. ඒක දැන් රෝමේ පාවිච්චි කරන්නේත් නැහැ, ලන්දේසිකාරය පාවිච්චි කරන්නේත් නැහැ. අපි කොච්චරක් උන්දලාට කරු කරනවද කියන අපි තාම රෝම ලන්දේසි නීතියේ ඉන්නේ යථාභූත ඥානයක් නැහැ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් විනිශ්චය කරනවා තමන් ගැන හෝ අනුන් ගැන එයාට මේ නීවරණ නැත්නම් කාම සංඥාවෙන් දුරු වෙච්ච මේ දර්ශනේ දකින්න ඕන. ඒ සම්මාදිට්ඨිය දෙවෙනි පාඩම් පන්ති. දකින්නකොට තේරෙනවා මේ මායя හදලා තියෙන විදියට ඇහැ පිනවන වැඩට ගියොත් අපිට මුළු ජීවිතේම මදි එකට. කන පිනවන වැඩට ගියොත් මුළු ජීවිතේම මදි දවසම මදි. ඒ තරම් කර්ණ රසායන සංගීතයේ ප්‍රිය නොකරන අමනුෂ්‍යයි කියලා කියනවා. මේ ශ්‍රාව්‍ය දෘශ්‍ය දේවල් වලින් ඔක්කොම ලුව කුරුවල් වෙලා තියෙනවා. ඒක තවත් පරිශන කරනවා. black and white බෑ, colored බෑ, 3D බෑ. ඊටත් වැඩි දේවල් කරනවා. ඉතින් එහෙව් පිස්සු ලෝකෙක මේ අරමුණක් කරගෙන ආනාපානයක් කරන ඒකට සමවැදිලා මේ ලබන විවේකය ප්‍රීති සුඛය ලෝකයා කවදා තේරුම් ගනී. එතකොටත් සම්මා දිට්ඨියක් තියෙනවා.
ඉතින් එහෙම තේරුම් අරගෙන ඒ පුද්ගලයා හිතුවොත් එහෙම ඔය කමන්නේ ඕන නැති කට්ටිය ඒගොල්ලෝ හොඳයි කියලානේ ඔය අමාරු වෙන්නේ ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අල්ලගෙන මේ ලෝකේ සුඛෝපභෝගී වෙන්න හදන්නේ. ඒගොල්ලෝ ඒකාන්තයෙන්ම අපාය යනවනේ. ඒ වෙනුවට මේ එහෙම නොකර අඩු ගන්න චිත්තක්ෂණයක් බේරගත්තා. චිත්තක්ෂණයක් සමාදන් වුණා. චිත්තක්ෂණයක් නිවේශනය කරා. චිත්තක්ෂණයක් පතිත්ථාපේතබ්බම් පීටියා. මට මේක පුළුවන්. මට ඒ තරම් භව සම්පත්තියක් තියෙනවා කියලා. ඒක නම් මේක හැඩ ගැහෙන්න හැදුනයි කියමු. දැන් මේකට බහුලීගත කරන්න මේකට අණුව හැඩ ගැහෙන්න. ඒක සාමාන්‍යයෙන් ලුණු මිරිස් කන මොලේකට සිද්ධ වෙනවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඒ චිත්‍රයේ අඳිනකොට කියනවා මහා බද වරුසාවක රාත්‍රියේ කෙනෙකුට එළියකුත් නැතුව කටුවකුලක් කරා රිංගගෙන යන්න තියෙනවා. ඒ යනකොට ඒකේ සර්පියොත් ඉන්නවා, කූඩැල්ලොත් ඉන්නවා. ඒ වගේම වන ව්‍යාග්‍ර මුර්ගියොත් ඉන්නවා. ඉතින් එතකොට මේ පුද්ගලයා මේ කටුවකුල බිඳගෙන ලේ පෙරාගෙන මේ යන ගමන මොන්න තරම් ආතතිගතවද යන්නේ කියලා. ඉතින් එහෙම යනකොට මෙයාට ගිහිල්ලා මේ කටුවකුල સમાપ્ત වෙලා දැන් හිටගෙන යන්න පුළුවන් තැනක් හම්බුනා කියලා හිතන්න වෙල්ෙලියක්. එතකොට යාට දල අදහසක් තියෙනවානේ. මෙන්න මේ දිශාවටයි යන්නේ. දැන් මේ කටුකොහල් වල ප්‍රශ්නයක් නැහැ. සතා සරුපයා ඉන්නවනම් පේනවා. අඩු ගානේ අහත පේනවා කියලා. ආන්න ඒ වගේ මේ සමත සම්මාදිට්ඨිය මේ කටුකොහල ඉක්මවලා කලෙලියකට ආවට පස්සේ යාට තේරෙනවා මේ ගිහි ජීවිතය කියන්නේ පෘථග්ජන ජීවිතය කියන්නේ ඉඳුරම් පිනවීම කියන්නේ මේ ලෝකේ අපිට දෙඤ්ඤම් කියන මේ ඔය සැප තන්නි කර කසාන රෝගයක් වගේ. කහඬ හොදි ගලනවා. ප්‍රීති කසාන කියලා එකක් තියෙයි. කහඬ හරි ආසයි. ඉතින් කසන එක තමයි කරන්නේ. ඉතින් ඒ වෙනුවට ඒකේන අපි හිතමු දැන් මේ සමත සම්මාදිට්ඨියක් සාක්ෂාත් කරගත්තා. දැන් මේක බහුලීගත කරන්න වැඩි කරගන්න මොකද්ද කරන්න ඕනේ කියලා ඔය සමත සම්මාදිට්ඨිය ලබා ගැනීමට ගත්ත ක්‍රමසා විදි ඊගාවට තියෙන විපස්සනා සම්මාදිට්ඨියට ප්‍රමාණවත් නැහැ. කියන්නේ සමතේදී තියෙනවනේ මේ සමතේ දැන් තියයිට තියෙනවනේ සම්මෝහයක්. මේ ඉඳුරම් පිනවීම කියලා. ඉන්ද්‍රිය බද්ධදී ඒකනේ දරුවන්ට බූදලේ ලියලා දෙන්නේ. ඒකනේ මේ රට රාජ්‍ය දිනා ගන්නවයි කියන්නේ. ඒකනේ මේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ලබන්න හදනවයි කියන්නේ. ඒකනේ මේ නඩු දිනලා ගන්න හදනවයි කියන්නේ. ඉතින් ඔක්කොම මේ දේවල් වලට මේ ලෝකයක් අපකප්ප වෙලා ඉවට මහන්සියන ලෝකයක් එක්ක බලනකොට ඒකේනා ඒක ඉක්මවලා දැක්කනම් සමත සම්මාදිටිය මිනිස්සෙන්ට නෙවෙයි ඒක තිරිසනුන්ට තියෙන ලෝකයක්. ඒක අසත්පුරුෂයන්ට තියෙන ලෝකයක්. ඕනේ නම් ඒකේ ඉන්න පුළුවන්. නමුත් මනසගේ මේ ඉස්සරහා මේ දැන් කියන නවීන තාක්ෂණ වචන වලට කියනකොට ෆ්‍රී ෆ්‍රන්ටල් ලෝබ් එක දියුණු වෙලා තියෙනවා. එයාට අර යට තියෙන ඇමිග්දලාව ඒ වගේ අර තිරිසං උර්ග මනස ඉක්මවලා උඩට වැඩෙනවා. ඒක කියනවා තමන්ගේ මාපට ඇඟිල්ල ඇතුළට නමල ඉතුරු ඇඟිලි හතරෙන් මාපට ඇඟිල්ල වෙලා ගත්තොත් ඔන්න ඔය හැඩේ තමයි මොලේ තියෙන්නේ. ඒ මාපට ඇඟිල්ල තමයි තිරිසන් මොලේ. ඒ මතු පිටින් වැවිච්ච ටික තමයි ක්ෂීරපායි දියුණු සත්වෙන්ගේ මොලේ. එතකොට යාර මාපට ඇඟිල්ලේ නිපදවන මෝල් ගති තිරිසන් ගති මුර්ග ගති එහෙම ක්‍රියාත්මක කරන්නේ ඒ වර ෆ්‍රී ෆ්‍රන්ටල් ලෝබ් එකේ තියෙන සුවිශේෂී වර්ධනය අනුව කල්පනා කරලා තමයි වැඩ කරන්නේ. එන සම්පජඤ්ඤය පාවිච්චි කරනවා. ඉතින් සම්පජඤ්ඤය නැත්තම් මේ ෆ්‍රී ෆ්‍රන්ටල් ලෝබ් එක නැත්තම් මොලේ ඉදිරි කොටස් තිබුණාට ඒව කැටලයිස් කරන්න ඕනේ. ඒව උද්දීපනය කරන්න ඕනේ. උත්ප්‍රේරණය කරන්න. ඒ උත්ප්‍රේරණය කිරීම සඳහා කරන ප්‍රයත්නට කියනවා විපස්සනා සම්මාදිට්ඨිය කියලා. විපස්සනා සම්මාදිට්ඨියේදී මට තේරෙන තාලෙට කියන්නේ අර සම්මාදිට්ඨිය ලබාගත්ත මේ ඥානය අපිට කිසිම කෙනෙක්ගෙන් සහයෝගයක් ලැබෙන්නේ නැහැ. අනිත් ඔක්කොමලා කතා කරන්නේ ඇහැ පිනවන, කන පිනවන, නාසය පිනවන, ඒක ස්ථාවර කරන ලෝකේ ස්ථිරම තැප හොයන සදාකාලික ලෝකයක්. එතකොට යම් කිසි කෙනෙකුට මේ ලෝකයා කියන දේ අහලා වැඩි චන්දර කරන්න ගියොත් සමතය අතාරින්න වෙනවා.
නමුත් තමන්ගේ වැඩේ කරන්න ගියොත් ලෝකයා පයින් ගන්නවා. අනිවාර්යයෙන්ම භාවනා පිසයි කියලා මේ කොච්චර නිග්‍රහ කරනවද කිව්වොත් ඒ ලොකු ස්වාමීන් ලියලා තිනවා කෙලපිරිච්ච padikkaමකට තරම්වත් සලකන්නේ නැහැ කියලා. එයා මේ ආජීවයක් හදාගෙන පැත්තකට වෙන්න ගත්තොත් මට කිව්වේ මානසික අසහනයක් කියලා. මට කිව්වේ දවස්වල මේ කරන්න බැරි දෙයක් කරන්න හදනවා. දැන් එහෙම කරන්න පුළුවන් කාලයක් නෙමෙයි කියලා. කවදාකවත් අතගාලවත් බලලා නෙමෙයි මේවා කියන්නේ. ඉතින් ඒ වෙලාවට මෝඩෙක් වාගේ, ඒ වෙලාවට බීරෙක් වාගේ, ඒ වෙලාවට පොට්ටෙක් වාගේ, ඒ වෙලාවට ගොළුෙක් වගේ ඔව් එහෙම තමයි. මොකද ඕකමනේ අවුරුදු 5 ඉඳලා අවුරුදු 35 30 විතරනක උගන්වන්නේ ඔච්චරනේ. හැම අධ්‍යාපන ආයතනෙම උගන්වන්නේ ඔච්චරයි. ඔය කිසිම තැනක කියන්නේ නැහැ මේ අරණ්‍යගත වෙලා අපි කලින් සඳහන් කරපු විදිහට එහෙම නැත්නම් අල්පාබස්ස වෙලා කතාව අඩු කරලා ඉන්න කතාවක් අන්දක වින්නේ බුදුජානක වහන්සේ දේශනා කරාට අපේ අධ්‍යාපන ආයතන කියන්නේ නැහනේ. පුළුවන් තරම් කතා කරන්න ඉගෙන ගන්න ඕනේ. පුළුවන් තරම් නගර රාජධානි වලට යන්න ඕනේ. පුළුවන් තරම් කර්මයේ අනුව නැත්තම් මේ කම්ම සම්මෝහය තියාගෙන ඒක සඳහා අපි ඒජන්තවරුපත් කරගෙන ඒගොල්ලන්ට කුලිය වාගෙන නමසක උඹේ ගැලවිල්ලක් උඹට නැහැ කියලා නේ කියන්නේ. ඉතින් ඒක අත්දකපු එකනට සමත සමාධිය අත්දකපු කෙනාට සමත සම්මාදිටියට සිද්ධ වෙනවා මේක කල්පවතින ක්‍රමයක් කරන්න තමයි සතිය සුපතිට්ඨිත සතියක් කරන්න සස්ටේනබල් කරන්න. මේ ලෝකේ කිසිම ආයතනයක් නැහැ. මේ ලෝකේ අපිට ලෙන කිසිම සාන්තියක් නැහැ ඒකට. ඒ නිසා මේ ලබාගත් දේ නාගමාණික්‍යයක් කුසතුල රංගවාගෙන සිටින නාගරාජයෙක් වගේ මේ විසම ලෝකේ මේ පිස්සු ලෝකේ මෙන්න මේ අනුව ජීවත් වෙන එක තමයි විපස්සනා සම්මාදිට්ඨිය කියන්නේ. ඉතින් ඒක මේ බොරුවක් රකින්න නෙවෙයි. හැබැයි මේ එළියේ ඒක කරන්න බෑ. අපේ නිකන් මේකට සමාන්තරව යන ධර්මානුකූල නොවන නිදර්ශනයක් වශයෙන් කියනවා නම් රොබර්ට් නොක්ස් වගේ කට්ටිය කියනවා ඉස්සර ලංකාවේ සුන්දර කාන්තාවකට අතේ මණිකක් තියාගෙන දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩු දක්වා යන්න පුළුවන්. කිසිම කරදරයක් කරන්නේ නැහැ. කාන්තාවකට එහෙම බාධා කරන්නේ නැහැ. හොරකම් කරන එකක් තිබුණේ නැහැ. නමුත් දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ කාන්තාවට අවශ්‍ය නම් මේ මණික තියාගෙන පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුවට නැත්නම් දෙවුන්දර තුඩුවේ පේදුරු තුඩුවට යන්න එයාට සිද්ධ වෙනවනේ මේ දැන් ඉන්න ලෝකෙත් එක්ක මේ වැඩේ කරන්න බෑ. මට කියලා පුද්ගලික හමුදාවකුත් නැහැ. ඉතින් ඒකට උපක්‍රම තියෙනවා. ලොකු ස්වාමීන් වහන්සේ ඒකට කියන්නේ සියලුම ಗುಣ වඩන්න. හැබැයි ಗುಣ වසහාගෙන ජීවත් වෙන්න. අපේ දවස්වල තියෙන දෙයක් තමයි ඔය ගෙදරක පොඩි එකෙක් ඉපදිච්චාම ඒක කොහොමදත් හොරතල්නේ. උන්ට ලස්සන කොල්ලෙක් නම් ඒක හොදලා නාවල එළිය තියන්නේ ඇස්සකට වදිනවා කිය. එළියට එනකොට හොට්ටු පෙරිලා ජරාව ගාගෙන තමයි එළිය තියන්නේ. නැවට පස්සේ පේන්න තියන්නේ කවුරු හරි ඔය ගමේ ගෑණියෝ බබා කිව්වනම් ඉවරයි. ඊට පස්සේ ආ දරුවගේ තියෙන ඔක්කොම අර ගුණ ටික නැති වෙනවා. ඒ නිසා ඒ දරුවා ඇස්වාගදින් නැති වෙන විදිහට කටවාවදින් නැති වෙන විදිහට තමයි රකින්නේ. හංගන්නත් බෑ. අන්න ඒ වගේ මේ ಗುಣ වඩාගෙන ಗುಣ වසාගෙන ජීවත් වෙනවා කියන එක තියෙනවා නම් තියෙන්නේ තේරවාදේ විතරයි. තියෙනවා නම් තියෙන්නේ විපස්සනා විතරයි. ඒ නිසා මේ නැති ಗುಣ හෝ ඇත්තටම තියෙන ಗುಣ හෝ මේ අන්ධහර පාණ්ඩ ගිහිල්ලා මේ මිනිස්සු වැටෙන අමාරුවක් මං අවුරුදු 40ක් දැකලා තියෙනවා. ඒකේ කිසිම අඩුවකුත් නැහැ. ඒ කියන්නේ ඒ දෘෂ්ටි කෝණේ නැහැ. අර සම්මාදිට්ඨිය නැහැ. සමත සම්මාදිට්ඨිය. සමතේ වඩන්නේ නැති එක නෙමෙයි මම මේ කියන්නේ. ඒක රැක ගන්න දන්නේ නැහැ. කටපූච්චානම වැඩි. කියාපාන වැඩි. ඉතින් කියාපාන්න ගියාට පස්සේ අර මණිකක් කරන මේ තනි පංගල මේ යන කාන්තාවකට වගේ ඉතින් පුරුෂයන්ගේ දූෂණ හම්බ වෙනවා. හොරු ගන්නවා. ජීවිත හානි සිද්ධ වෙනවා. ඒ නිසා ඉන්න හොරුන්ට බැනලත් වැඩක් නැහැ නේ. මම් පහරන හොරුන්ට බැලලා වැඩක් නැහැ. ස්ත්‍රී දූෂිකයන්ට වැඩක් නැහැ. මොකද ඒක මේ කාන්තාව දැනගන්න ඕනේ. මේකේ රැකිය යුතු භ්‍රමචරියක් තියෙනවා. රකින්න තියෙන මණිකක් තියෙනවා. ඒකට ක්‍රම තියෙනවා.
ඉතින් ඒ ක්‍රම හොයනකොට නිදර්ශනයක් වශයෙන් කියන්නේ නිතර ඇරෙන වැහෙන දොරක් තියේදී Taman දැනගන්න ඕන දොර ඇරලා තියෙන වෙලාවේදී ගමන ය아가න්න. දොර වහලා තියදී යන්න යපා. ඒක ඇරෙන වැහෙන එක මට පාලනය කරන්න බෑ. ඒත් අවස්ථාවාදී වෙන්න ඕන. ඒ නිසා මේ විපස්සනා සම්මාදිට්ඨිය කියන එකට ආවට පස්සේ ඒ යෝගාවචරය මෙතෙන් උදව් කරනකම් උදව් කරවු දානීය පිළිබඳව, සීලයේ පිළිබඳව, සමාධිය පිළිබඳව නැවත සලකා බැලීමක් කරනවා. මෙවුවා කියාපාන්න නැතුව මෙව නොකල කෙනෙක් වාගේ. ගුණවසාගෙන ජීවත් වීම. ඉතින් අන්නේ ගුණවසාගෙන ජීවත් වීම තිරිසන් තත්ත්වයකට සහජයට සාජල ගුණයට අයිති වෙන්නේ නැහැ. ගුණාට ඒක අපි සාතනෙ කියන්නේ. ප්‍රතිපදාව කියන්නේ. මනුෂ්‍යයන්ට අහුවෙලත් කියාපානවනම් සත්පුරුෂය මුසුප්පු වෙනවා. මේ ගුණ කියාපෑමට. නමුත් සත්පුරුෂයෝ දන්නවා ගුණේ වඩන එක අමාරුයි තමයි. ඒකට ඒක අඳුර පෑමකොත් ඒත් එක්ක එන එකත් ස්වභාවය තමයි. නමුත් මේ වතාගෙන ජීවත් වෙන එක. ඒක නිසා සමතේ යම් ප්‍රමාණයට වඩාගත්ත කෙනා ඒක ඊගාවට මේ සමතේ වැඩි වීමට හේතු වෙනවනේ අපිට. මම කලින් කිව්වා වාගේ මේ දානීය කියන එක, සීලය කියන එක, භාවනාව කියන එක. ඉතින් ඒ සඳහා අපි යම් කඩයින් පහු කරගෙන ආවේ. ඉතින් අන්තිමට අපි සරණ ගියේ මේ රාගයේ, ద్వේෂයේ, මොහේ නැති කිරීමට සරණ ගියේ මේ රූප කර්මස්ථානයක් නේ. අපි ගත්තොත් ආනාපානෙනේ. නැත්තම් වම දකුණනේ පිම්බේ. දැන් මේකට මෙතෙන් දෙනකම් උදව් කරපු මේ ආස්වාස ප්‍රසආසයේ කියන අරමුණේ අනිත්‍යතාවය දකින්න දැන්. ඒක බලාගෙන තමයි මෙතෙක් ආවේ. ඒක නිකන් මේ ඉර දැක්කා හඳ දැක්කා වාගේ මුළු ජීවිතේටම වැදගත් දේ විදිහට තමයි ඒකට පිළිහිර කරලා තමයි අපි කාමේසා කාම සංඥා දුරුවන් කරේ. දැන් මේ කෙනාට පුළුවන්ද ඒසා විශාල සේවයක් කරපු මේ ආනාපානේ දිහා මේක විපරිණාමයක් දකින්න. මේක කුණු වෙනවා. සබ්බේහි මේ පියේහි නානා භාවෝ විනා භාවෝති අභින්නම් පච්චවෙක්කි තබ්බං. මේ සියල්ලෙහි නාස්ති වීමක් සහ විනාශ වීමක් සිදු වෙනවා කියලා. ඉතින් අර දාන කතාවේ, ශීල කතාවේ, සමාධි කතාවේ අනිච්ඡං. මේකට ආගම කැමති නැහැ. ආගම කටවර්ධ ගන්න එපා. ඕවා එහෙම කියන්න හරි මේ යන්න එපා. ඒව තියෙන්න ඕනේ. ඒව නිට්ටයයි. ඒව සුඛයි, ඒව සුබයි. අපේ ආගමේ සලකුණු සුඛයි, සුබයි. ඔයි කියන්නේ අනිත් ආගම් වලට. කියලා මේක නිකන් ඉද මේව සත්‍යම් මොගමඤ්ඤං කියලා අපේ කට්ටිය එනවා අපිට බයිලා කියලා දෙන්න. මේමයි සත්‍ය අනික් සියල්ල බොරු කියලා. බුදුන් සඳහන් කළ තියෙන එහෙම කියනවා නම් ඒ අසත්පුරුෂයා වහාම අයින් කළා දාන්නේ. ඉස්ලාම අයින් කර යුත්තේ ඒක තමයි. හැම කෙනාම තමන්ගේ ඒ පූජනීය වස්තු අගය කරනවා. මමත් අගය කරනවා. නැත්නම් ඒ අගය කරන එක වැඩි ඉවර නම් දැහැට්ටක් කරන දත් මැද්දට පස්සේ අපි දැහැට්ට විසිකරනවා. උක ගිහිල්ලා මේ දත් වටිනවා, දත්වල තිබුණ කහට අයින් කරපේක වටිනවා, මේ දැහැට්ට තියාගෙන ඉන්න ඕනේ කියලා එහෙම කතාවක් නැහැ. යම් කිසි කෙනෙක් දැහැට්ට පිළිබඳ ඇදහිල්ල තියෙන දත් මැද්දල ඉවර වෙනකන් තමයි. දත් මැල්ල ඉවරුනාට පස්සේ සද්ධාව නැති වෙනවා. දැහැට්ට පිළිබඳ සද්ධාහ නැ විසිකොල දාන්න. ආන්නේ වගේ මේ Tamanට මෙතෙන්ට උදව් කරපු, එන්න උදව් කරපු ඉන්ද්‍රකීලයක් වගේ හිටපු මේ අරමුණ, මේ රූපාරම්මනේ, ඒ වගේම අපි ඒ සඳහා ඒ හරහා යම් ප්‍රමාණයක සුඛයක්, ප්‍රීතියක් වින්දන වේදනා චෛතසිකය එහෙම නැත්නම් යම් ප්‍රමේයට මේ සලකුණු කරමින්, මෙනෙහි කරමින්, නැවත නැවත කරදරයකදී අපි ආස්වාද ප්‍රසවාසයේ මතු කරගනිමින් අපි තිර සංඥාවක් ඇති කරන්න උදව් වුණානේ අරමුණ. සතිය නම් කරන්නේ තිර සංඥා පදට්ඨාන කිය. දැන් මේ තිර සංඥාවත් අනිච්ඡං කරනවා. ඒ ආනාපානේ අඳුනා ගැනීමට යම් ආකාරයක්, ලිංගයක්, නිමිත්තක්, උද්දේශයක් තිබුණා නම් ඒ සියල්ල නැති වෙන සුළුයි. කොච්චරද කියනවනම් ඒ ආනාපානට අදාළ ඒ
ලිංගය ආකාරය නිමිත්ත ಉದ್ದೇಶය නැති වෙනවා කොච්චර නැති වෙනවද කියන අපිට ආනාපානෙ නැති වුණා කියන තරමටම අපේ හිත අපිට වංච කරනවා. ඇත්තටම නැති වෙන්නේ ආනාපානට අදාළ ඒ ලිංග නිමිති ಉದ್ದೇಶ ලිංගය කියලා ලකුණ. ඒ වගේම ආනාපාන ආස්වාද ප්‍රසවාසයෙන් වෙන් කරන නිමිති කරන හැටි. ආකාර තියෙනවනේ. වම තියෙන ආකාරය, දකුණු තියෙන ආකාරය, ආස්වාස ආකාරය ප්‍රස. ඒ ආකාර නැති වෙන. කියන්නේ දෙක තම වෙනවා. ಉದ್ದೇಶය කියලාට ආස්වාසය කියලා නම් කරනවා. ප්‍රසවාසය කියලා නම් කරනවා. වමට වම කියලා නම් කරනවා. මේ ඔක්කොම මත ගෑවිලා යනවා. ඉතින් මේක මේ අපි මත ගන්නවා නෙවෙයි. මෙන්න මේ මත ගෑවිලා යන එකට සූදානම් මනසට තමයි විපස්සනාව කියන්නේ. යාදරෙන් ප්‍රේමයෙන් තනුවේ මේ පුතා නොවේදෝ. ඒ පුතාම තමයි අන්තිමට තාත්තගේ රත් කිහිල්ලට වෙඩිල්ල තියන්නේ සිංහබාහුව නාඩගමේ වගේ. ඉතින් අර මෙතෙක් හදාගත්ත හැම දෙයක්ම මම දැනගත්තිමි මම සැක කරලෙමි මම දැනගත්තිමි මම සැක කළෙමි ගල්ලෙන බිඳලා ලෙන්දර ඇරලා. ඊතර සමතේදී හදාගත්ත මේ සියල්ල මේ විදිහට විනාශලා යනකොට ඒකට ඉසాత බැඳගෙන අඬන ඒකට අඬාවෝ ගාන ලෝකෙක අපි ජීවත් වෙන්නේ. මගේ හිතත් එහෙම. උඹේ හිතත් එහෙම. ඉතින් ඒ ඔක්කොමලා ඒ පිට කසාගෙන ජීවත් වෙනා මිසක් මේක තමයි හැටි. ඒ නිසා එදා භාවනාවට හොඳයි අද හොඳ නැහැ. අතන හොඳයි මෙතන හොඳ නැහැ කියන කතා ඇත්ත. නර මේ සම්මත කතා ඥාන සම්මාදිට්ඨි සමත සම්මාදිට්ඨි මට්ටමට ගියාට පස්සේ. නමුත් බුදුහාමුදුරු මෙතනදී කියන මේ අචිර පබ්බජිත නවකයාට මේ සමත සම්මාදිට්ඨිය වගේ විපස්සනා සම්මාදිට්ඨියක් දීපක්. ඒ කියන්නේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨි සමත සම්මාදිට්ඨි පහු කළ විපස්සනා සම්මාදිට්ඨි. ඉතින් ඕක දෙන්න පුදුම පැකිලීමක් නේ තියෙන්නේ. මෙයා හිත නරක කරගනි. තමන්ම බලන් හිටිය අරමුණේ අනිත්‍ය දකින්නවා. ඉතින් ඒක අපි භාවනා ලෝක කියන්නේ හරි ආනාපානය කරන සද්දයක් ඇහුණා කියනවනේ. ඒ කියන්නේ ආනාපානේ පාවා දීලානේ. උකට හිත නරක කරගන්න එපා. දැන් සද්ද මත සතිය පවත්තන්න. විෂාද බඳගෙන අඬන්න එපා. දැන් මේ සද්දෙත් වර්තමානේ නම් හිතලුවක් නෙවෙයි නම් හොඳට බලන්න ඒක දිහා. කවදා හරි කොත්තනකදී හරි මේ සද්දෙත් වර්තමාන දෙයක් ඒකත් කායනපස්සනාව අනුව මේ කනට වැටලා තේරෙන්නේ කියලා හොඳයි. දැන් ආනපනේ නෑනේ. සද්ද තියා ඉන්නවද බැලුවොත් අනන්ත අප්‍රමාණ වාර හම් වෙනවා. මේ සද්ද ඇහුනට හුස්ම නතර වෙලා නෑ. හුස්ම දිහා බලන්න පුළුවන්. මේක ඉන්ද්‍රජාලයක්වත් දිබ්බ චක්කුවත් නෙවෙයි. හැබැයි හිත පිට ගියයි කියලා කලබල වෙච්ච එකනට කොරස් කටේවත් අත දාගන්න බැරි වෙනවා. ඉතින් සාය පිට ගියේ හිතක සද්දට වේදනාවට හිතවිල්ලක ඉඳගෙන ඔහොම තමයි ආනපානෙත් ඔහොම තමයි කියලා නැවත ආනපාන දිහා බලන්න පුළුවන් නම් සද්දේ ඉඳලා නැත්තම් ආනපාන ඉන්න ගමන් මේ එන්න තියෙන සද්ද දිහා ඇවිල්ලා හොල්මන් කරන සද්ද දිහා මේ වටපිට කරවන සද්ද දිහා තරහ නැතුව බලන්න පුළුවන් නම් ඉතින් අන්නේ ඒ කොටහ ඒ කියන්නේ මේ විපස්සනා සම්මාදිට්ඨි කියන කොටහ ආගමකට ගන්න බෑ. ආගම තියෙන්නේ නිත්‍ය සංඥාව. සදාකාලික දිව්‍යඥාන්සේ නම. ඉතින් අපේ අටුවාවත් අභාග්‍ය සම්පන්න විදියට මෙන්න මෙන්න නිත්‍ය රාමුවක් හදාගන්න හදලා තියෙනවා. ඉතින් ඒ කාලේ තිබුණ මේ බාධක කරදර වල හැටියට ඔයත් ඇති. එහෙම කළා හරි කමන්න රැකගත්ත ඇති. නමුත් අද මේ අපේ ඉන්න යුගයේ දැන් අවුරුදු 20ක 30ක ඉඳලා ඔන්න ඔය කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨි සම සම්මාදිට්ඨි ඉක්මවලා දන්නේ නැතුවද දන්නේ මෙන්න මේ විපස්සනා සම්මාදිට්ඨි ගැන ඇසරිච්ච ගතියක් තියෙනවා. එනිසා මේ බුද්ධ ජයන්තිට ඉපදිච්ච මිනිස්සු ඉන්නවානේ 56ට. ඒගොල්ලෝ මේ ඉස්සරහට එන මෙන්න මේ විනිවිද දක්නා ඥානය බලාපොරොත්තු ආව පිරිසක් කියන එක තමයි කියන්නේ. ඉතින් අපි ඒක දැක ගන්න උත්සාහ කරුවොත් හැමදේම සිදුවන්නේ යහපත පිණිසයි. තියෙන තැනින් පටන් ගන්න. ඉන්න තැනින් පටන් ගන්න. අර කෝණ මේ කෝණ මොකක්වත් නැහැ. එතකොට බරපතල ප්‍රශ්නයක් තමයි. එතකොට මේ විපස්සනා සම්මාදිට්ඨිය පහළ වෙන්න කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය කටයුතු සමත සම්මාදිට්ඨිය කටයුතු අනුපිළිවෙලින් ඉවර කරලා යනවද? එහෙම නැත්නම් මේ විපස්සනා සම්මාදිට්ඨිය එතනින්ම පටන් ගන්නවාද කියන්නේ.
ඒක කිලිම උත්තරයක් දෙන්න අමාරුයි. මොකද පෙර කරන ලද කුසල කර්ම තියෙන කෙනෙකුට නම් ඒක පුළුවන් වෙන්න ඉඩ තියෙනවා සහජයෙන්. නැත්නම් ආරසකාරීව කියන ඔබ කෝකටත් ආධුනික මනසක් ඇති කරගන්න. පටන් ගන්න කම්මස්සේ කර්මේ තියෙනවායි කිය. කම්ම සම්මෝහේ නැතුව. ඊට පස්සේ සමතෙන් කර්ම ශක්තිය ධර්ම ශක්තියට හරව ගන්න. හරවගෙන මේ සියලු ධර්මතා වලට පොදු ලක්ෂණ තියෙනවා. අනිච්ච දුක්ඛ අනාත්තා. ආනේක බලන්න පටන් අරගත්තාට පස්සේ පේනවා අපි මෙතෙක් කල් එකතු කරලා තියෙන්නෙම නিত্য සුඛ සුභ කියන මෝහයේ තියෙන පරපතලකම නිසා තමයි. ඒ එකතු කරපු හැමදේම එකතු කරපු නැති වගේ කුමන කතාවද? එකතු කරපු හැමදේම අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙනකොට ඒක දුකක්. ඒකට විපරිණාම දුක්ඛ කියලා කියනවා. මේක සාමාන්‍යයෙන් ධම්මපදේ ලියලා තියෙන්නේ පියතෝ ජායති සෝකෝ පේමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ. යමක් ප්‍රේමෙන් තණ්හාවෙන් එකතු කරාද ඒ සියල්ලේ විපරිණාමය උඹට දුකක්. උඹ එකතු කරපු නැති දේවල් වල විපරිණාමය උඹට දුකක් නෑ. මොකද ඒක මට අයිති නෑනේ. ඒවා අල්ලපු gedara දේවල්. එනිසා අපි එකතු කරගත්ත යමක් තියෙනවා නම් හිතාමතා කරපු යමක් තියෙනවා නම් චේතනාපූර්වක යමක් තියෙනවා නම් ඒ හැම දෙයකටම නිත්‍ය සංඥාව නැත්නම් සංඥා විපල්ලාසය අත්‍යවශ්‍යයි. නිසා සංස්කාරයක් යම් කිසි කෙනෙක් ක්‍රියාවත් කරනවා නම් කායික වශයෙන් හෝ වාචික වශයෙන් හෝ මානසික වශයෙන් එයාගේ පිළිබඳ පණිදියක් මේක නිට්ටයයි කියන මේක සුභයි කියන මේක සුඛයි කියන තැනටපත් වෙන්නේ නැතුව තමන්ගේ අදහස මෙච්චර පණේපා කියාගෙන අමුඩ ගහගෙන ක්‍රියාත්මක කරන්න යන්නේ. කරන්න පුළුවන්. තමන්ගේ අදහස ක්‍රියාත්මක කරන්න පුළුවන් වැල්ලේ මාලිකාවල් හදන පොඩි දරුවෝ වගේ ඒ වෙලාවට. ඒකේ දෝෂයක් නැහැ. නමුත් මං හදාගත්ත මේ ලස්සන මේ මාලිගාවේ මේ නිර්මාණය කාටවත් කොපි කරන්න දෙන්න බෑ. මේක කඩන්න බෑ. කියාගෙන මේ රණ්ඩු සරුවල් පෙම් කරච්චල් මේ තියෙන ලෝකෙ දිහා බලනකොට ඒ සමත සම්මාදිට්ඨිය ඉක්මවල යන විපස්සනා සම්මාදිට්ඨිය තමන්ගේම නිට්ටයයි සුඛයි සුබයි කියන අදහස් වලට පිහින් ඇනිල්ලක් වගේ. ඉතින් ඒක කාටවත් කියන්න බෑ. බහුවචනෙන් කියන්නත් බෑ. හැබැයි Tamanට ලුණු මිරිස් කන මොලයක් තියෙනවා නම් Tamanට කරන්න පුළුවන්. ඉතින් අපිට වෙලා තියෙන්නේ මේ අපි කරන මදිවට අල්ලපු ගෙදර කරන්නේ නැහැ කියලා අම්මා කරන්නේ නැහැ කියලා තාත්තා කරන්නේ නැහැ කියලා මේ ඒගොල්ලන්ට ගහපා දෙන්න හදනවා. මේක පාච්චල් කරන්න හදනවා. මේක බාල්තු කරන්න හදනවා. ඒක හරියන්නේ නැහැ. හැමෝටම අල්ලන්නේ නැහැ ඕක. අල්ලන කෙනාට දෙන්න එකත් වටිනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි ශාසනය කියන්නේ. පණිවිඩය එච්චරයි. හැබැයි පණිවිඩයේ ඔය කම්මසගත ඥාන සමාධිය තියෙන සමත සමාධිය ඒවත් හරි විශාලයි. හැබැයි මේ විපස්සනා විදිහට මේ හැරවුම හරිම අලුත්. එතනින් තමයි මෙයාගේ මේ අචිරපබ්බජිත නවකයාට නැත්නම් මේ බණ අහන කෙනාට හැරවුම් ලක්ෂය ඇවිල්ලා පෞරුෂත්වය වෙනස් වෙන්න පටන් ගන්නවා. තමයි මෙතෙක් ගෙන ආපු රුචි අරුචිකන් ටික, අගයන් ආඩම්බරයන් ටික හනමිටිය සර්පේක් හැවාලින්නාසේ උරගෝ ජින්නමිය තචම් පුරාණං කියලා පැත්තක දාන. පැත්තක දාලා අලුතෙන් බලනවා. ඒ පශ්චාත්තාපේලා හෝ අඥානුපේක්ෂා නිසා හෝ සීදීනසා ගන්න හිතලා හෝ එහෙම ද්වේෂයක් නෙවෙයි මෙතන තියෙන්නේ. අර තිබුණ තමන්ගේ මත අන්තර පැත්තක දාලා එතකොට ඒ කම්මසගත ඥාන සම්මාදිට්ඨි සමත සම්මාදිට්ඨි වලට වඩා හොඳට මේක අහගන්න මේ විපස්සනා සම්මාදිට්ඨියේදී තමන්ගේ තියෙන මේ හනමිටි පැත්තක දාන එක නවකේකට ලේසි. අන්නේ ටික තමයි වසංගලා බුද්ධාගමේ ගහලා තියෙන්නේ. ඒක වැඩි හිටියන්ටත් බැරි එක කොහොමද නව කියන්නේ කියලා දෙන ඌව මේ පොඩි උන්ට හයි ප්‍රෝටීන් ආහාර දෙන්න එපයි කියලා මේක වසංගලා ගහලා තිබ්බා. අපි ඉපදිච්ච ලෝකේ එහෙම මේ අයිතිකාරයෝ, බූදල්කාරයෝ, පොල්මක්කාරයෝ, උරුමක්කාරයෝ ඌව කියලා දීලා හරියන්නේ නැහැ කියලා. ඉතින් අර හොඳ වෙලාවකට හරි නරක වෙලාවට අපි අර බෞද්ධ පවුලක ඉපදිලා අර කඩප්පුලි ගති තිබ්බනේ අපිට. ඔය මොකා කිව්වත් අහන්නේ.
ඔය රෙද්ද උස්සලා බලනවා ඔක ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා. මොකක්වත් නැහැ ඔය කියන දෙයක්. ඉතින් අරගොල්ලෝ කියනවා ආපෝ ඒකට හුතුන් තුන් අල්ලන්න ඕනේ, බෙර ගහන්න ඕනේ, වට තිර අදින්න ඕනේ, මල් පැන්නුම් ඉරු පැන්නුම් තියෙන මොන මගුලක්වත් නැහැ. ඔය දේ නතර කරන්න කවුරක්වත් නැහැ. ඉතින් ඒක බලන්න කෙනෙක් ඉන්න එපායි. මෙන්න මේක විතරක් පහුවචෙන්ට දාන්න යන්න එපා. මේක විතරක් තොග බිස්නස් වලට යන්න එපා. මේක සිල්ලර වැඩ කරන වැඩක්. ඉතින් ඒ වැඩේ දැන් ඔය තමයි විපස්සනාවට ගියාට පස්සේ විපස්සනා වැඩි වෙනවද කියලා සමති වගේ පරීක්ෂා කරන්න පුළුවන් ක්‍රමයක් තියෙන එපායි. පරීක්ෂා කරන එකම ක්‍රමේ තමයි කරන පුදුම කම්මැලිකමක් එනවා. පුදුම එපා වීමක් එනවා. පුදුම සීදීනසා ගන්න හිතෙනවා. පුදුම විදියට මේ මොකාද කියලා තේරුම් ගන්න බැරි එක්ක මානසික ආසාන එක්ක කායික ආසාන ගොඩක් දේවල් එන්නේ ඉඳී. මේ බය කරන්න කියනවා නෙවෙයි. පස්චිම භවිකයයි කියලා කියන්නේ අන්නේව එනකොට ඒක සුබ නිමිත්තට ගන්න කෙනා. ඒක අර සම්මාදිට්ඨියෙන් ඇති කරන වෙනස. ඉතින් මිනිස්සු කියන්නේ මෝට පිස්සු හොඳටම පිස්සු කියලා. ඇයි මේ මිනිස්සුන්ට වර්ධින දේවල් මෙයාට හරියනවනේ. ඉතින් ඒවා තීන්දුව කරන ඔය මනෝවෛද්‍යවරු නීතිඥ ගොල්ල පිස්සන් කොට බලා ඉන්න කට්ටිය දොස්තරලා ගැන පුදුම උපහාසාත්මක හැඟීමක් එනවා. ඉතින් එන්නේ ඒ පැත්ත තමයි දර්ශන විද්‍යාව උගන්වන්නේ. දර්ශන විද්‍යාවේ මායින් කරන්නේ මොනවද? මම කියන්නේ දර්ශනයක් කියලා බුද්ධ ආගම. ඒක නෙමෙයි මම මේ කියන්නේ. අම්මම කරලත් නැහැ. නෝ දර්ශනේ මේකදී අලුතෙන් බලන්න පටන් ගන්නවා. හැබැයි ඒ කියන ඒ සම්මාදිට්ඨිය මේ අපි ඉන්නේ තුන්වෙනි මට්ටමේ. මේකේ සාක්ෂාත්කරණය තමයි මං යන පාර හරිද කියලා මේ ජීවිතයේ ඇතුළතදීම තාහුරු කරනවා කියන එකම ශාස්ත්‍රඥ වංශය තමයි සරුවචන් වංශය. ඒක තමයි මාර්ග සම්මාදිට්ඨිය කියන්නේ. මේ බහැපු ගමන ඉවර කරනවා අපි. හැමදාම මග ගෙව ඉන්නව නෙවෙයි. අන්නේ ඉවර කරනකොට එයාට තේරෙන පටන් ගන්නවා මේක කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය වැඩක් නෙවෙයි. මේක සමත සම්මාදිට්ඨිය වැඩ නෙවෙයි. ඒක අපිට ප්‍රස්තාවල බල දීලා තියෙනවා. නමුත් විපස්සනා සම්මාදිට්ඨිය තමන්ගෙන රහන මිටිය බිම තියෙනවා. තමන්ගෙන ආපු ඒ රුචි අරුචිකම් මිටිය බිම තියෙනවා. ඒක පුදුමාකාර වෙනසක්. මෙච්චර ආසාවෙන් බඩතුලේ සංවාගෙන ආපු දේ මේ උදේ විසිකරන කුණු කෙල පිටක්සේ දිනූරට හැරපියා යන රජෙකුසේ අතහැරලා දාන. ඉතින් ඒකට මේ දේව ආගම් වල ඉන්න අයට අදාහ ගන්න බෑ. මොකද ඒගොල්ලන්ගේ බලාපොරොත්තු ලෝකේ ඕක නැහැ. ඒගොල්ලෝ දෙන්නේ ස්වර්ගය තමයි. ඉතින් ස්වර්ගේ ලස්සනට ඇඳලා පෙන්නනවා. පන්සල් වල තියෙන්නේ ඔය බබාන අලවන්න කරන වැඩක්. ස්වර්ගයේ වැදගත් වෙනවා. කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය වැදගත්, සමත සම්මාදිට්ඨිය වැදගත්. නමුත් විපස්සනා මල පැනපු කෙනාට ඔය දුවේ එපා ඔය කතා අහන්නට මමයි උඹට ලේ කිරි කර දුන්නේ. ලතා මඩලු යට සුරංගනාවන් ගීත කියනවලු පුතු නලවන්නට. එපා පුතේ ඔය කතා අහන්නට, එපා දුවේ ඔය කතා අහන්න මමයි උඹට ලේ කිරිලා දුන්නේ කියලා බුදුහාමුදුරුවෝ නිශ්ශබ්දව බලනින්න. ඉතින් මේ මාර්ග සම්මාදිට්ඨිය ඒ කියන්නේ ගමන නිමයි කියන එක එකම ගින්නක් නිවුණා වගේ ඇති වෙනත් එකම ඒ ඉතුරුලා තියෙන ගිනි දඹු වලට වතුර දාලා නිවන එක තමයි ඵල සම්මාදිට්ඨිය කියන්නේ. අරක පතිත්ථාපේ තබ්බන් කියන එක ස්ථාවර වෙන්නේ දැන් ප්‍රතිෂ්ඨාව ලබනවා. නිවේශනීය කරපු එක ප්‍රතිෂ්ඨාවක් ලබන ඒ ඇතර ධර්මතා. ඒක හරියට යකඩින් භාණ්ඩයක් හදලා ගැල්වනයිස් කරා වගේ. රේන්ෆෝස් කරා වගේ. ඊට පස්සේ ආට තේරෙන පටන් අර ගන්නවා ආයෙ ඉතින් කම්මස්ස සම්මෝධයට වැටෙන්නේ නැහැ. ආය සමාධිය නැති මෝහයක් එන්නේ නැහැ. ආයේ මේ දේවල් නිට්ටයයි සුඛයි සුබයි කියන්න වෙන්නේ. හැබැයි මේ සෙනගත් එක්ක ඉන්නකොට ළමයිගේ ළමා ක්‍රීඩාවලදී දෙමාපිය ළමයින්ගේ සෙල්ලම් ගෙවල් වලට ගිහිල්ලා ඔය සෙල්ලම්පත් කන්නේ. ඒ සෙල්ලම තියෙනවා. මොකද දන්නවා. අන්නේ විදිහට මේ සම්මාදිටි පහ ගත්තාම ලේසි කෙනෙකුට ඉන්න තැන ඉඳලා වැඩ පටන් ගන්නවා. නැත්තම් අම්බෝක කරන්න බෑ. ඔකට මයිටි බුදුහමන නිකන් ඉන්න ඕනේ. අපි තකන් දන් දෙන එකයි කරන්න කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ කරගෙන ඉන්න කට්ටිය තමයි අපි ඔක්කොම එහෙම තමයි හිටියේ. නමුත් මේක ටිකෙන් කඩේම් තියාගෙන කරගෙන යනකොට ඉතින් අර මතක් කරන්න තියෙන්නේ එහෙම නැත්තම් උනන්දුව පිණිස එහෙම නැත්තම්
ජීවනේ උත්ප්‍රේරණ සඳහා කියන්නේ අපි වැඩ ගොඩක් ඉවර කරලා තියෙන්නේ. දන්නේ නැහැ. ඒ බව දන්නේ නැතුව අපි තාම විචිකිච්ඡාවට සැකයට ඔටුනු බලන්දාගෙන ඒකට ඥානය කියන තරම් තකතිරුයි. පඤ්ඤා මුකේන විචිකිච්ඡා වංචේති. ඒතර සම්මා දිට්ඨිය තියෙන කෙනාට අර විනිවිද පේනකොට මගේ හිත පිට ගියාට කමන්නේ නැහැ. මං එතන ඉලා ආනපාන බලන්න පුළුවන් නේ මට. මගේ හිත ආනපාන තිබුණාට කමන්නේ නැහැ. එතන ඉඳද්දිත් කයි වේදනා බලන්න පුළුවන් නේ මට. සද්ද අහන්න පුළුවන් නේ මට. ඒ කියන්නේ හොයාගෙන යනවා කියන එක නෙමෙයි. මෙන්න මේ විදිහට මේ දෙක හරහා ප්‍රත්‍යুৎপন্ন භාවයෙන් මේකින් ඒකට පෘථිවියේ ඉඳලා එළියට චන්ද්‍රිකාවක් යවල චන්ද්‍රිකාවෙන් ආයෙ පෘථිවිය බලන වෙන මොනවද බලන්නද චන්ද්‍රිකාවෙන් ඉඳලා අජටවකාද වෙන බලන්න දෙයක් නැහැ පෘථිවිය තමයි පේන්නේ හරිම ලස්සනයි ඒ වගේ ඒකට එළියට ගිහිල්ලා බලන බැල්මට අපි කියනවා පිළිමිබුව කියලා ප්‍රතිවේක්ෂාව කියලා අපි එතෙන් ගිහිල්ලා මේ පැත්ත බලන ඉතින් අර විපස්සනාදී ඒක උනාට පස්සේ මේ කවුරුත් ඇවිල්ලා අපිට කියන්න ඕනේ උඹ කැතයි උඹ ගඳයි කියලා අපි දන්නවා අපි කැතයි අපි දන්නවා අපි ගඳයි ඉතින් මොකද්ද ප්‍රශ්නේ ඌක ඇවිල්ලා කවුරුත් ඇවිල්ලා සැන්ටිපෝට් ඇවිල්ලා අපිට කියන්න ඕනේ කොරෝනා තියෙනවා කිය. ඔය පිළිකා තියෙනවා කියලා මොන යකාටද කියන්න බැරි ඔක්කොටම පිළිකා තියෙනවා. එක එකක් ඉන්නවාද කියලා අහනකො පිළිකා නැති එක. කිංගා මේ වෙනකොට අතරපතරයක් අපිට කොරෝනා හැදෙන්නේ නැති. දන්නේ කොඩි දෙන්නේ නැහැ අපි. ආන්නේ වගේ මේ අපි ළඟ තියෙන මේ ಗುಣ ටික ඉස්මතු කරලා දෙන්නයි බුදුරජාණන්සේ මතක් කරන්නේ මේ නවකේකට අචිරපබ්බජිතේකට අදුනාගත බොහෝ කල නොගිය කෙනෙකුට බය නැතු මේ ටික දෙන්න ඔය ඕක නාකියන්ගේ බූදලියට හෝ එහෙම නැත්නම් උල් පොල්මක්කාර උරුමක්කාර කට්ටියගේ බූදලිය කියන එකක් එහෙම නැහැ බුදුරජාණන්සේ බොහොම සුහදව සමජීවිකතාවය පවත්වනවා. ඉතින් භාවනා කරන යෝගාවචර තෝව පේන්න පටන් ගන්නවා. ඒ ඉන්න පටන් ගන්නවා. ඉස්සරහට යන්න යන්න ඒ පංගු peeri බෙදිලි මොකුත් නැහැ. මේ තියරලා තියෙනවා බුෆේ ඩයට් එක කැමති කෙනෙක් බෙදාන කණ එකයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ධෛර්යයක් ඇති වෙනවා නම් කාට හරි අපි මේ ගියේ පාරේ මෙච්චර කඩේින් පහු කරලා තිනවා අනේ අපිට එක්කමට කල් නොයවා. ඒ ටික ඒ කියන්නේ දැනට පහු කරපු කඩේින් ටික අවබෝධ කරගත්තා නම් ඉතින් 70ට වැඩි ලකුණු හම්බෙනවා කොහොමදත්. ඒ කියන්නේ විශිෂ්ට සම්මාන. කවුරු හිතනවා මේ 100ම ලැබෙනකන් කියලා ඉතින් වෙන්නෙම නැහැ කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක වෙන්න වෙනම එකක් තියෙනවනේ පරිණිර්වාණය කියලා. මේ නිර්වාණය ලබා ගැනීම සඳහා මේ ටික ඇති. හැබැයි ඒ සඳහා විශ්වාසය අවශ්‍යයි. හැබැයි ඉතින් දේශනා මෙතන මම සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අහන කමඨාන් සුද්ධ කිරීමේ වාර්තාවලදී පේනවා සෑහෙන පිරිසකට ඒ අන්ධහැර පාගන කෑ ගැහුවේ නැති වුණාට තමන් මේ කරගෙන යන වැඩේ ගැන විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. ඒක දැන් අවුරුදු 20කට වැඩි. 20කට තිබුණට වැඩි. ඉතින් ඒක මේ එක්කෙනෙක්ගේ ප්‍රයත්නයක් ප්‍රතිඵලයක් නෙමෙයි සාමූහික ප්‍රයත්නයක්. ඒ නිසා මේ වැඩ කරන කට්ටිය අපි නැවත නැවතත් දුරස්ත භාවනා හෝ භාවනා ක්‍රම කරමින් මේ වේදිකාව සජීවීව පවත්වන්න ඕනේ. එතකොට මේ නවකය ආවයි කියලා කොන් කරන්න එපා. ඒ නවකයින්වත් ඒ සමාන තැන දුන්නාම ඒ ඇත්ත සමානට අපිවත් අලුත් වැඩියා කරලා ගන්න. ඒක නිසා හැම කෙනාට මේ සමජීවිකතාවය සමසේ බෙදී යන ගතිය ලෝක ආර්ථිකේ නම් කවදාවත් ගන්න බෑ. නමුත් මේ ඥානීය සම්මාදිට්ඨිය ගන්න පුළුවන්. ඒකට හේතුව මොකද? හැම කෙනාම උපදිනකොට මේක අරගෙන ඉන එකක් මේක. භාවනා කරලා ගන්න එකක් නෙමෙයි. භාවනාවේ මේක උපමට්ටම් කරලා දෙන එක විතරයි කරන්නේ. අපේ හිත කොහොමද ප්‍රබාසරයි. අර බාහිරේ තියෙන උපක්ලේශ ටික මේ තැක ටික සංකා ටික අයින් කරපුවාම අපිට යුද පෙර වයවට පස්සේ ඇතෙක් යුද පිටියට යන්න ආසේ ඒකලා ඊතලෙන් දුන්නෙන් විහිදින ඊතල කාගෙන ඉදිරියට යන ඇතෙක් වගේ මේ ටික කරන්න පුළුවන්. ඒක අවශ්‍යයි අද පවතින தත්ත්වය හැටියට. ඒ නිසා වැඩමුළු නිමාවත් එහෙම නැත්නම් අවසාන ධර්ම දේශනා නිමාවත් මේ ධර්ම දේශනා නිමාවත් සඳහන් කරමින් මේ කරගෙන යන පිරිස ඒ පිළිබඳව සමාදපේ තබ්බං නිවේසේ තබ්බං පතිට්ඨාපේ තබ්බං ඒක මේ අන්ධහැර පෑමක් නෙවෙයි. ඒකෙන් තමයි මේ ලෝකෙට සුවඳ විහිදෙන්නේ. ඒ නිසා සියලු දිනාට මේ තමන්ගේම අත්දැකීම් ටික තමන්ටම තමන්ගේම ගුරුවරයෙක් බාටපත් වේවා. අන්ධක වින්ද සූත්‍රයේ සඳහන් මේ කාරණා ටික සියලු දිනාගේ බුද්ධියට සින්න වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව සමාප්ත කරනවා. සියලු දිනාට තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ
අපි අදට ලැබිලා තියෙන පුණ්‍ය අනුමෝදනා ටික ඉදිරිපත් කරලා ඊට පස්සේ ගාථා කියලා වන්දනා කරන්න අවසරද ස්වාමීන් ඔය වහන්සේ? ඒකටනේ අපි ඔය රිට්‍රීට් ඕගනයිසර් කෙනෙක් හොයාගන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ. මම මුලින්ම මෙල්බර්න් වල ඥානට ආරාධනා කරනවා පුණ්‍ය අනුමෝදනාව කරන ලෙස. ඥානට පුළුවන් අන්මියුට් කරලා කතා කරන්න. ගරුතර ලොකු හාමුදුරුවන් ඇතුළු මේ අවස්ථාවට සම්බන්ධ වී සිටින සිළු දෙනාගෙන්ම අවසරයි. හාමුදුරනේ අද මම ලියාගත්ත කවි පහක් තියෙනවා. ඒ කවි පහෙන් තමයි පුණ්‍යානුමෝදනාව කරන්නේ. මේ කවි කෙටි විරිතෙන් ලියලා තියෙනවා. ඒවට මම කවි පන්ති අගට බිඳුව දාලා තියෙනවා. හොඳ වේද මන් දන්නේ නැහැ. අනිත් එක රාමදුරෝ නිතර කියනවනේ ලස්සන වචනයක් මේ ආලවට්ටම් කියලා. ඒ වචනේ මම භාවිතා කරලා තියෙනවා. මම දැන් කවි පන්ති ගායනා කරනවා. දේශය මෙන් විදේශවල ධම්ගොස පැතිරීමෙන් සිරිලක ජනපති මැඳුරද ඔබවා ඇත දැන් සතිය මෙන්ම සතිපාසල ඇරඹුවේ එතුමන් ධම්මජීව හිමි නමදිමි අවසර පතමින් කුඩා කාලේ කිරියම්මා පසුපස ගියේ මං අටසිරගෙන මල් පිදුවා බණ ඇසුවා මං මෛත්‍රී බුදුන් දකින්ට සාදු කීවේ මං සමත විපස්සනා කිසිත් නොදැන සිටියේ මං උපාදීෙම් විල් රැකියා නොඑක් ආලවට්ටම් මිස මම මෙතනය කියනා සතිය නොදත් මං පෙරපිනකට ලොකු හිමිගේ බණ ඇසුවා මං මම ගෙවෙනා තැන දෙසුමෙනි ඇස් ඇරුණේ දැන් අසන බණේ ඇසෙන බණේ වෙනස කියා දුන් ලොකු හිමි පවසා ඇත්තේ මකු බව අතරින් අවබෝධය ලබාගෙනම ප්‍රහාණයෙන් මං ප්‍රත්‍යක්ෂය ලබාගන්නේ විදර්ශනාවෙන් මහා සංගරුවනට නිතියෙන් ඇඳිලි බඳිමි මං දෙපා නැමද පිං දෙමි වේවා අනුමෝදං රාජිකා ප්‍රියංකා ඇතුළුව අපි සැම දැන් සාදු කියා පිං අනුමෝදං වෙමු සතුටින් සාදු 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 සාදු. අසා සිටි හැමට ස්තුති. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේ ඊළඟට මම ඉදිරිපත් කරන්නේ අනුලා සිරිවර්ධන මහත්මිය එවලා තියෙන පුණ්‍යානුමෝදනාව. කවියක්ද? නෑ ස්වාමින් වහන්සේ මම ඉදිරිපත් කරන්නේ කවියක් නෙමෙයි කියන්න එකක්. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මෙවැනි දුරස්ත භාවනා වැඩමුළු පවත්වමින් දුරස්තව වන අප කෙරෙහි කාරුණික අනුග්‍රහය දැක්වීම පිළිබඳව පළමුව ඔබ වහන්සේටත් කල්යාණ මිත්‍ර සමූහයාටත් ස්තුති පූර්වකව පින් අනුමෝදනා කරමි. කමඨාන් පිරිසුදු කිරීම තුළින් අප වඩන සිතෙහි උපදින ආලෝකමත් බව තවත් උද්දීපනය කරමින්ද අඳුරු තැන් ආලෝකමත් කරගන්නා ආකාරය කියා දෙමින්ද අන්දකවින්ද සූත්‍රය අජානීය සූත්‍රය වැනි කමඨහන් ඉතාමත් උචිත අග්‍රගණයේ අනූන සූත්‍ර දේශනා සහ තමන් වහන්සේගේ අත්දැකීම් පාදක කරගනිමින් අපට කියා දෙන මේ දැහැමි පාඩම සහ එහි වටිනාකම
කොහොම අගය කරන්නද? ඔබ වහන්සේ පතනා බෝධියකින් නිවන් දකිත්වා. ඒ එසේම වේවා කියනවා හැරෙන්නට ඒ සඳහා කියන්නට වෙනත් වචන නැත ස්වාමින් වහන්සේ. අප මෙතෙක් එක් රැස් කරගත්තා වූ සියලු කුසල් ඔබ වහන්සේටත් අනෙකුත් ස්වාමින් වහන්සේලාටත් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා. තාත්තනීය බෝධියකින් නිවන් දකිත්වා. හැම විටම අප කෙරෙහි දයාවෙන් උපකාර කරන කලන මිතුරු මඩුල්ලටද නිවනින් සැනසේවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. මීළඟට ස්වාමින් වහන්සේ චම්පිකා සිරිවර්ධන මහත්මියගේ පුණ්‍යානුමෝදනාව ගිම්හානිගේ හණින්. ඉස්තවනි දුරස්ත වැඩමුළුවටත් එක්වන්න ලැබීමෙන් කරගත්තා වූ සියලුම කුසල එන්නේ අපිට ඇහෙන්නේ හොඳට කියපන්. නෑ ස්වාමින් වහන්සේ ගිම්හානි රෙකෝඩින් එකක් ස්වාමින් වහන්සේ එවලා තියෙන්නේ හේට මලකට කාලා තියෙන. මලකට කාලා හොඳ අලුත්යක් දාන්නේ. බලමු ස්වාමීන් වහන්සේ ඇයිද කියලා. ඉස්තවනි දුරස්ත වැඩමුළුවටත් එක්වන්න ලැබීමෙන් කරගත්තා වූ සියලුම කුසල ධර්මයන් ඔබ වහන්සේ අතින් නිස්සාරණ වනේ වැඩ වාසය කරන සියලුම ස්වාමීන් වහන්සේලාට පින් අනුමෝදන් කරමි. සංවිධායක මඩුල්ලේ ප්‍රියංකා චංකමී තිලිනී කිම්හානි සුරංජනී ඇතුළු සෑම ආකාරයකින්ම උපකාර කරන ඇත්තන්ට පින් සිදු වේවා. නිවනින් සැනසේවා. වේදාගම හිමියන් පැවසූ අයරින්ම අනුවන කමින් සිහි නොකරනෝ මිස සතත අසරණ තොපට පිළිසරණක් මයනියත බුදුගුණ සිතින් එකඟව සිහි කරත හොත අපමණ සැපත් සිදුවේ සැක නොකර සිත. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඊළඟට ස්වාමින් වහන්සේ මම සුරංජනිගෙන් ඉල්ලා සිටිනවා වැඩසටහන අවසන් කිරීමට පුණ්‍යානුමෝදනාව කර ගාථා සජ්ජායන කර ස්වාමින් වහන්සේ වන්දනා කරන ලෙස. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ විසින් 32 වෙනි දුරස්ත භාවනා වැඩමුළුවේ දින 5ක් පුරා අපහට කමඨහන් වාර්තාවලට සවන් දෙමින් කරුණු පහදා දෙමින්ද අන්දකවින්ද සූත්‍රය ඇසුරෙන් ධර්මයේ පහදා දෙමින්ද අපගේ ධර්ම ඥානය ප්‍රබෝධ කිරීමටත් ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කිරීමටත් අප ගන්නා ප්‍රයත්නයට මහත් රුකුලක් වෙමින් අපහට ලබා දුන් අනුග්‍රහයට අපගේ ප්‍රණාමය සහ ආශිර්වාදය පුද කරමු. ඔබ වහන්සේගේ සෑම සම්‍යක් බලාපොරොත්තුවක්ම ඉෂ්ට සිද්ධ වේවා. මේ අප ලබාගත් සෑම පිනක්ම ඔබ වහන්සේට අනුමෝදන් වේවා. නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. එසේම ඔබ වහන්සේ විසින් නිර්මාණය කරන ලද සත්පාසල සංකල්පය සෑම අභියෝගයක්ම ජය ගනිමින් ඉදිරියට සාර්ථකව කරගෙන යාමට ඔබ වහන්සේගේ ඒ සඳහා ඇති අරමුණු සාක්ෂාත් කර ගැනීමට ධෛර්යය සහ ශක්තිය ලැබේවා. හේතු වාසනා වේවා. එසේම ඔබ වහන්සේට මෙම වැඩසටහන් කිරීමට ශක්තියක් වන නිස්සරණ වනේ ස්වාමින් වහන්සේලා සහ සෑම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. ඔබ වහන්සේ හැදූ වැඩූ දෙමව්පියන්ටත් මේ පින් අනුමෝදන් වී සසර කෙටි කරගෙන නිවන් අවබෝධය කිරීම පිණිසම හේතු වාසනා වේවා. අප කණ්ඩායම ආජීව අෂ්ටමක සීලයේ පිහිටුවා මූලික භාවනා උපදෙස් සහ කමඨහන් වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පහදා දුන් පූජ්‍ය හෝමාගම ධම්මකුසල හිමියන්ටත් මේ සෑම පිනක්ම අනුමෝදන් වේවා. උන්වහන්සේගේ සෑම සම්‍යක් බලාපොරොත්තුවක්ම ඉෂ්ට සිද්ධ වේවා. නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු වලට නොමද අයුරින් සහාය දුන් ඒ වගේම මූලිකත්වය දැරූ ප්‍රියංකා, ගිම්හානි, චංකමී, මල්කාන්ති, උදාර, තිලිනි, චන්ද්‍රිකා, රාජිකා සහ මදාරා සොහොයුරියන්ටත්
කෘතගුණ ස්තුතිය පිරිනමන අතර ඒ සෑම දිනාගේ සම්‍යක් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට අපහට සහාය වුණු සෑම දෙනාටත් සහභාගී වුණු සෑම දෙනාටත් වැඩමුළුව සාර්ථකව නිමා කර ගැනීමට දුන් සහායට අපගේ කෘතගුණ ස්තුතිය පිරිනමන අතර අප සෑම දෙනාගේ සම්‍යක් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. සසර කෙටි කර ගැනීමට මේ සෑම පිනක්ම හේතු වාසනා වේවා. නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. ස්වාමීන් වහන්සේ දෙවියන්ටත් ඥාතීන්ටත් පින්දී සෑම විටම කල්යාණ මිත්‍ර ඇසුර පැතීම පිණිස ගාථා සජ්ජායනා කිරීමට අවසරයි. මේ මයි ළඟ තියෙනවා හොඳ කවියක් මම මේ පහුගිය දවස්වල තිබිච්ච එකක් මේ තැටි ඔක්කොම බූම් තියලා ගාලා සුද්ධ කෙරුවා. මේ කවුද ප්‍රියංකා කවියක් කිව්වට කමක් නැහැ නේ. කමක් නැහැ ස්වාමීන් වහන්සේ. හොඳයි ස්වාමීන් වහන්සේ. අපේ ගුරු රජානෝ නම් හරි කටකාරයි බැල්මෙන් හිනාවත් හරියට පින්සාරයි මම හරි සැරයි කිව්වත් බෝ කරුණාවයි ඔබ දෙන නායකත්වය අමරණීයමයි මරණට බයයි හැමදන ඇයි ලෙඩවීම මරණට හේතුවයි කාටත් නිපදීම ඉපදෙන මැරෙන සිත දැක දැක විදසුන්ම නහයයි දෙපතුලයි යට ඇත නිවීමම සිතයට කැකෑරෙන රාදොස් කෙලෙසේ පියවර දෙකක් මැද්දෙන් පැන් විලාසේ මේ මොහොතේ හිඳුම කෙලෙසට විනාසේ මම යමි සතිය දෙපයට ගෙන මනසේ සුවදායක වූ සක්මනකින් පසු යාමේ හිඳගත්තා ඔහේ නිකමට පඩිමත්තේ එලියක් ඇවිත් එක්වර මාගිල ගත්තේ ඒ තුල ඉඳන් හුස්මයි අරමුණු ගත්තේ උඩකින් වැටෙනසේ ගැස්මක් හටගත්තේ එකිනෙක ධ්‍යාන පිළිවෙලකින් නැගගත්තේ හයවන වරට ගැස්සීමෙන් පසුමත්තේ කිසිවක් නොදන්නා තැනකයි හිඳ ඇත්තේ ඉන් පසු කිසිත් නෑ මා මැරිලත් නැත ඉන්නා බව පමණි අරමුණු කිසිත් නැත හිමියනි මේ තරම් සුවයක් විඳලා නැත එළියට ආමි මෙලොවින් මට පලක් නැත එලි දැක ධ්‍යාන තුල යන්නද මෙහි ආවේ ඇසුවොත් කියා බියටම එය නැත කීවේ පිළිවෙලකට ධ්‍යාන නැගිදින එදයි සුවේ මැජික් බලන්නට සිතකුත් නාවනුවේ හිමියනි මගේ සිත කිව වූයේ කෙලෙස ඒ උදෙසාම දම් දෙසුවක් කළේ සවස ගලවා ගත නොහැකි ආශ්‍රය හිත කෙලෙස ගැලවී ගියා දම් දෙසුමින් පසු සවස ඉපදෙන මැරෙන සිතුවිලි දෙස බලමින්
අනියත සිතින් රඟ මැනමින් වටහෙන්නේ මගේ වසඟයේ ඇති නැති සිත දකිමින්නේ භව උපදනා දුක මා වටහා ගන්නේ දුකාරි සත්‍ය පෙන්වා දුන් සමිදානෝ සුවදය සත්‍ය වටහා දෙයි සංඛාරෝ මාර්ගයට යන්නට සතිපට්ඨානෝ නිරෝධය දකිමි අනන්ත ධම්මානෝ නයා කුරුල්ලා කිඹුලා හබල්ලා නරියට වඩාලනු කෙටි කර හිර කෙරුවා වඳුරා මොවුන් පස් දෙන ඇදගෙන දිව්වා 6 දෙන ගැට ගසා කුඤ්ඤය මා ගැහුවා මුන් ටික දුවයි ලනු දිග තරමට යුද්දේ සතියෙන් කුඤ්ඤයක් සිටුවා ඇත මැද්දේ හිමියනි ඔබේ උපදෙස් මං පිළිපැද්දේ මුන් ටික මරන්නට අදිතන සිත මැද්දේ 23 වන දිනේ දම් දෙසුමින් පසුව පස්සද්ධියක් ඇති වුනි සිත කය මුසුව යු ධර්මතා ලෙස ගැලපී ඇත දිවිය සතුටුයි හිමියනේ පෙන් වූ මග හරිය විටකදී යමි නැවත එන්නෙමි නැදන්නේ කමි බොමි වැඩ කරමි කෙලෙසද නැදන්නේ ඊයට හෙටට හිට වැඩිපුර නෑ යන්නේ මම දැන් මෙතන මෙතනත් නෑ හසුවන්නේ මගේ උන් යනවා පෙනුනේ මට ඇදේට උන් පවසන්නේ මම යන්නේ ඇදේට කෙලින් යන්න හැකි අය ඇති පුරේකට යන්නට පාර පෙන්වනවද හිමියනේ මට කිව්දේ කළා හිමි ගැන මා විශ්වාසෙන් මට මා නැති වුණා හිමි හැමදේ සමගින් දැන් මා කුමට ඉඳීමට මේ හැටි රඟමින් හිමියනි මට අවැසි දේ දුන මනව තුටින් ගුරු පඬුරක් දෙන්ට වෙන වටිනා ලෙසට එනමුත් නිතින් මං ණය නෑ ගුරු හිමිට පස්වසරක් පුරා ආවේ මා මෙහෙට හැම වරම මාගේ නිස්සරණයට බුදු හිමි නැතයි කිසි දින නැත මම ශෝකෙන් සුජාත පුතෙක් බිහි කර ඇත බුදු රජින්දුන් ලුම්මිනි සල්වනය සේපේරාදෙනියෙන් බිහිවුන බුදු පුතෙක් බැබලේ නිස්සරණෙන් තබන පියවර නොපැලි කිල සේවා අවැසි මැසි මදුරු පීඩා නොම වේවා
කකුල තෙරුන්සේ නිදුකින් වැජබේවා සිව්වන් දෙවියෝ අපේ ගුරු හිමි රැක දේවා හැදූ වැඩූ මව්පියන් මේ පින් ගනිත්වා ඒ අය සේම ගුරු හිමිවරු නිවෙත්වා අප කැප වූ හැමද සතියෙන් පිරෙත්වා අපේ ගුරු හිමියනුත් නිවනින් නිවෙත්වා සාදු සාදු සාදු. හොඳයි නේද කෙල්ල? ලස්සනයි ස්වාමීන් වහන්සේ. කෙල්ල ලස්සනයි. කවිය ලස්සනයි, කටහඬත් ලස්සනයි. නෑ කෙල්ලත් ඇත්තටම ලස්සනයි. මේ අද හොයාගත්ත මේ පොඩි වැඩකට රෙකෝඩින් එකට ඒ ගත්ත වෙලාවේ මට හිතුණා මේ වයිලාට අද සංග බජවුවට මේක දාන්න ඕනේ කියලා. හොඳයි. හරි මේ සුරංගි. හොඳයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්ස අප සෑම දෙවියන්ට ඥාතීන්ටත් පින්දී සෑම විට කල්යාණ මිත්‍ර ඇසුර පැතීම පිණිස ගාථා සජ්ජායනා කිරීමට අවසරයි. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං